අයිබෝන් ඔන්න එහෙනම් අද අලුත් පාඩමක් ත්‍රිකෝණමිතිය කියන පාඩම තමයි කරන්නේ. හරිද? එතකොට ත්‍රිකෝණමිතියේ දැන් මට ඔයගොල්ලෝ ඉල්ලීම් කරලා තිබ්බ ත්‍රිකෝණමිතිය කරන්න කියලා මම දැන් ලඝු ගණක කරන්න හැදුවේ. ඒ කියද්දිත් ගොඩක් කට්ටිය කිව්වා ත්‍රිකෝණමිතියම කරන්න කියලා. හරිද? ඉතින් මම බැලුවා ත්‍රිකෝණමිතිය මොනවද ඔච්චරට කරන්න තියෙන්නේ කියලා. ඒ බැලුවාට පස්සේ මම ටියුට් එකක් හදන්න බැලම. ඔන්න බැලුවා මොනවද තියෙන්නේ. දැන් දිගංශයෙන් ගාණක් දීලා තියෙනවා. පිටපත් කරගෙන අඳින්න කියලා තියෙනවා. අන්තිමට කියනවා ත්‍රිකෝණමිතිය වගු භාවිතයෙන් මෙන්න මෙහෙම කෑල්ලක් හොයන්න කියලා. ඉතින් ඕක තමයි දිගට හරහාට අහලා දෙන්නේ. කියන්නේ මේ ත්‍රිකෝණමිතිය කිව්වට ළමයි ඔයගොල්ලන්ට ත්‍රිකෝණමිතිය නැහැ. ඔය ත්‍රිකෝණමිතිය වගුව පාවිච්චි කරන්න විතරයි ළමයි තියෙන්නේ. හරිද? ඒකින්ද අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ ත්‍රිකෝණමිතිය වගේ එකක්. හරිද? අන්නේ ත්‍රිකෝණමිතිය වගේ එක තමයි දැන් අපි ඉගෙන ගන්නෙ. එතකොට ළමයි මම ඔයගලන්ට කිව්වා මේ පාඩම කරන්න කලින් WhatsApp group එකේදී message එකක් හරි දැම්මා මං හිතන්නේ මේ පයිතගරස් ප්‍රමේය ඊට අමතරව දිගංශය කියන එක. හරිද? දිගංශය පයිතගරස් ප්‍රමේය ඊට පස්සේ ත්‍රිකෝණ වර්ග ගැන මේවා ටිකක් පොඩ්ඩක් බලා ගන්න කියලා නේ. ඒ බලා ගන්න කිව්වේ මේ මේක කරගෙන යනකොට ඒවා නොදැන යන්න බෑ සහ මේ ඒක ලේසි එතකොට. හරිද? ඉතින් ඒ වගේ තමයි දැන් මේ කරන කොටස් ටික මේ ත්‍රිකෝණමිතියයි කියලා අපි කරනවනේ ටිකක් O level වලට. අන්න ඒ ටික නොදැන අපිට A level වලට යන්නත් බෑ. සහ මේ හරියට ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න එතනින් එහාට. ඉතින් මේ මැච් කරන්න බලන් ඉන්න ළමයිනුත් ඇති, මැච් කරන්න නැති ළමයිනුත් ඇති, දෙවෙනි පාර O level කරන ළමයිනුත් ඇති, O level S එක බලාගෙන කරන ළමයිනුත් ඇති. ඒකින්ද හැමෝටම ගැලපෙන්න අනවශ්‍ය ලෙස බරකුත් නොවි සාමාන්‍ය විදිහට මම මේ පාඩම කරන්න. හරිද? එතකොට අපි ස්පීඩ් ඩිවිෂන් එක කරන ළමයි කරන්නේ. ඒකින්ද අර මේ චූටි බබාලට වගේ පොඩි කෑල්ලෙන් කෑල්ල රූප ඇඳ ඇඳ පාට කර කර එහෙම කරන්නේ. හරිද? මතක් කිරීමක් කරලා මේ පාඩම ඕගොල්ලන්ට ගොඩ දාගන්න ඕන නම් තියෙන හොඳම ක්‍රමය ගණන් ටිකක් වැඩිපුර හදන එක. මේක දර්ශක හලවු. ඔය වගේ පාඩම් ටිකක් තියෙනවා මේ තීරි මහලකුවට නෑ ගණන් වලින් තමයි ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු ත්‍රිකෝණමිතිය කියලා මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඇත්තටම බලන්න ඕගොල්ලන්ගේ මේ අච්චුපත ගත්තොත් නම් ඒකේ තියෙනවා මේ තුන්වෙනි අච්චුපතේ දෙවෙනි පාඩමද කොහෙද නේද? 18 අංක තුන්වෙනි අච්චුපතේ දෙවෙනියක් තියෙන එක ත්‍රිකෝණමිතිය කියලා මේ කෝණයක් ඇඳලා තියෙනවා. sin cos tan කියලා අනුපාත වර්ගයක් කියලා දීලා තියෙනවා. මොනවද වර්ගයක් තියෙනවද? හරිද? දැන් මොකද කරන්නේ කට්ටිය දැන් උඹලත් මේක අරගෙන කටපාඩම් කරනවා ඇති මේ වගුව එහෙමනේ. වගුව කටපාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ වගුව ත්‍රිකෝණමිතිය වගුව කියලා තව જાතියක් දීලා තිනවා. ඒකත් බලලා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ වැඩ ගොඩයිනේ. කොහොම හරි ඔය ටික බලාගත්තා වැඩේ ෂේ. දැන් මේ මම දන්නවා දැන් කට්ටිය මේවා පාඩම් කරගෙන ඇත්තේ. දැන් sin cos tan සක sin බක cos ඔහොම කිය පාඩම් කරගෙන ඉගෙනගෙන හැමත් ඇති. මේ ගැන මෙලෝ දෙයක් ඉගෙනගෙන නැති වුණොත් ඇති. හරිද? ඒකෙන්ද මේ ගැන මෙලෝම දෙයක් ඉගෙනගෙන නැත්තම් අන්න ABS පිළිබඳව සතුටුයි. මොකද මේ උන්ට හොඳටම තේරෙයි. ඊට පස්සේ මේක ඉගෙනගෙන තියෙන අයටත් කියන්නේ දැන් මම ඉගෙන ගත්තේ අමතක කරපන් කියලා කියන්නේ. එහෙම අමතක කරවන්න බෑ ළමයි. හැබැයි මේ පොඩ්ඩක් බලන්න මම මේ කියලා දෙන ක්‍රමය. මොකද මේ අපි ත්‍රිකෝණමිතිය හරි මොකක් හරි ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න බෑ ළමයි. නිකන් රවට්ටන්න කටපාඩම් කරවන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මේ ත්‍රිකෝණමිතිය පාඩම. හරි. ඉතින් මේ බලමු කොහොමද මොනවද තියෙන්නේ කියලා ත්‍රිකෝණමිතිය යටතේ. ඔයාලට තියෙන්නේ මෙච්චර. ත්‍රිකෝණමිතික අනුපාත කියලා જાතියක් තියෙනවා. ඔන්න ඔය ත්‍රිකෝණමිතික අනුපාත ටික පාවිච්චි කරලා එක එක ගණන් හදන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ ඔයාලා අහලා ඇති ඔන්න ඔය මේ කුළුණක උස හොයන්න එහෙම පුළුවන් කියලා ත්‍රිකෝණමිතිය දැනගත්තා. මෙයාම ඉන්නවා මිනිහෙක්. හරිද? මෙයාගේ මේ ඇස් මට්ටමේ සිට ඔහම අරගෙන කුළුණක උස හොයන්න පුළුවන් ත්‍රිකෝණමිතිය දැනගත්තාම ඔය වගේ කතන්දර කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත පස්සේ සමහරව අත්හදා බලලත් ඇති. ඉතින් මාත් අත්හදා බලලා තියෙනවා. මේ කවදාවත් අත්හදා බලපුවා හරි ගිහිල්ලා නැහැ ඉතින්. කොහොම හරි වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ ඕවා ගැන තමයි දැන් දැනගන්න ඕනේ. ඉතින් දැන් ත්‍රිකෝණමිතිය දැනගන්න කලින් ළමයි අපි දැනගන්න ඕනේ ත්‍රිකෝණ කියන්නේ මොනවද කියලා. එතන මේ පාඩමේ මොකද්ද තියෙන්නේ? ත්‍රිකෝණමිතිය. හරිද? එතකොට තව එක එක මිතියවල ඔයගොල්ලෝ දන්නවා. ඔය ජ්‍යාමිතිය ඔහොමම තියෙනවානේ. ඒ වගේ දැන් මේ යන්නේ ත්‍රිකෝණමිතිය. එතකොට මේකේ කතා කරන්නේ ත්‍රිකෝණ ගැන. ත්‍රිකෝණ සම්බන්ධ වෙච්ච සිද්ධිය තමයි මේක යන්නේ. ත්‍රිකෝණ සම්බන්ධ වෙච්ච මිනුම්. හරිද? එතකොට දැන් ඔයාලට මතක ඇති මම අර සංඛ්‍යානේ පාඩම එන දිගට මේ නෝට් එකක් හදලා කොටස් වලට කඩලා තියරි එක ලස්සනට කරා.
දැන් ළමයි ත්‍රිකෝණමිතිය කියන කෑල්ල එහෙම මේ නෝට් එකක් හදලා කොටස් වලට කඩලා කරන්න දෙයක් නැහැ. ඒකෙන්ද මම නිකන් ඔහේ කියාගෙන යන්නම්. හරි ඕගොල්ලොත් ඔහේ අහගෙන ඉන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ අහගෙන ඉන්න. අපි ගණන් වලින් තමයි පාඩම කොට දාන්නේ. හරිද? ඔහේ අහන් ඉන්න එපා. ඉතින් එහෙම කිව්වයි කියලා මේ පොඩ්ඩ අවබෝධයෙන් අහන් ඉන්න. හරි. එහෙනම් දැන් මෙහෙමයි. අපි බලමු ත්‍රිකෝණමිතිය කිව්වහම ඉස්සෙල්ලාම මේ ත්‍රිකෝණ වර්ග ටිකක් තියෙනවානේ. ඔය දේ මතක් කරගෙන ආ. ඉතින් ළමයි දන්නවා දැන් ත්‍රිකෝණ වර්ග කිව්වහම වර්ග කොටස් වලට බෙදන්න පුළුවන් වර්ග දෙකක්. එකක් ඇවිල්ලා ඔය ත්‍රිකෝණ වල පාද සම්බන්ධ කරගෙන පාද අණුව කොටස් වලට බෙදාගත්තා. ඊළඟට කෝණ අණුවත් ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. දැනටමත් දන්නවා කියන්නේ ඉස්කෝලේ 8 ළමයිනුත් දන්නවා. පාද අණුව කොහොමද? සමපාද කියලා જાතියක් අපි දන්නවා. හරි සමපාද ත්‍රිකෝණ. ඊට පස්සේ සම ද්විපාද කියලා එකක් තියෙනවා නේද? ඒ වගේ සමපාද සමද්විපාද සහ විෂම කියලා එකක් තියෙනවා නේද? විෂමපාද. ඔන්න ඔය වගේ පාද සම්බන්ධ කරගෙන කියනවා. එතකොට පාද තුනම සමානයි නම් ඒ වගේ කෝණ සමාන වෙනවා. ඒ වගේ සමපාද. පාද දෙකක් නම් සමාන සමද්විපාද. ඊට පස්සේ පාද එකක්වත් සමාන නැත්නම් විෂම. ඉතින් ඔය වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ ආයෙ අපි කතා කරනවා කෝණ සම්බන්ධ කරගෙන. කොහොමද? කෝණේ අංශික 90කට වඩා වැඩි මේ අඩුයි නම් මේ විදිහට අපි කියනවා මොන කෝණීද? සුළු කෝණී ත්‍රිකෝණ කියලා. 90කට සමානයි නම් අපි කියනවා ඍජු කෝණී ත්‍රිකෝණ කියලා. ඊට පස්සේ අදිසි හරි අපේ කෝණේ 90ට වඩා වැඩි නම් අපි දැන් ලොකුයි 90ට වඩා නම් අපි කියනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. වල දෙක නැති මෙහෙම ත්‍රිකෝණනේ. ඔන්න ඔහොම. ඒ කියන්නේ කෝණය කියන්නේ මෙහෙමයි. මොකක් හරි එක කෝණයක් එහෙමනම් ඒ බඩු හරි හරිද? ඒ කියන්නේ දැන් මොකක් හරි එක කෝණයක්. එතකොට මේ අංශක 90කට වැඩි එක කෝණයක් හරි තියෙනවා නේද? ඒක අනිවාර්යෙන් මහා කෝණී තමයි. මේවා සුළු කෝණ තමයි. ඒක හරි මම දන්නවා. ඒ නාඩ මේක මහයිනේ බා. එතකොට එක මහා කෝණයක් හරි තියෙනවා. ඒක ඍජු කෝණ වලත් ඒ කතන්දරේ තමයි. ඉතින් මේවා ගැන ඉතින් බබල්ලට වගේ කියලා දෙන්න ඕනේ නැහැ. මේවා දන්නවද? ඉස්කෝලේ 7 විදිහට ඉගෙන ගත්ත ඒවානේ. ඔච්චරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා පයිතගරස් ප්‍රමේය කියලා එකක්. දැන් ඔයගොල්ලන්ගේ අච්චුපතේ බැලුවම ඇති මේ පයිතගරස් ප්‍රමේය කියලා මේ කොට්ටු බැඳලා මොකද්ද එකක් කරලා. ඒක මේ විභාගයට අහන එක නෙමෙයිනේ. පයිතගරස් ප්‍රමේය කියන්නේ මෙහෙම සිද්ධියක්. ඕක නොදන්නව නම් කට්ටිය පටලගෙන නම් ඉන්නේ පොඩ්ඩක් බලන්න. මේක පොඩි කාලෙත් අපි ඉගෙන ගන්නවා. පාද දෙකක් ගත්තොත් දැන් ඔය කර්ණයත් එක්ක ඔය කර්ණය කියන පාදයේ වර්ගයට සමාන වෙන අනිත් පාද දෙකෙහි දිගවල වර්ගවල එකතුවට. ඒ කියන්නේ මෙහෙම කතන්දරයක්. දැන් මේකේ AB කියන පාදයේ දිගෙහි වර්ගයයි. හරිද? ඊට පස්සේ මේ AC කියන එකේ වර්ගය සමාන වෙනවා මොකීටද? මෙන්න මේ BC කියන එකගේ වර්ගයට. හරිද? ඒ කියන්නේ අපි මේ සංකේත වලින් ඉඳලා වෙන්නොත් ළමයි මේක ඍජු කෝණ ත්‍රිකෝණයක් නම් මේක x නම් මේක y නම් හරිද? මෙන්න මේකේ දිග අපි කොහොමද හොයන්නේ? මේකේ දිග සමාන වෙනවා ඊටම මේක z කියලා. හරිද? එතකොට අපි ගන්න සම්බන්ධය කොහොමද? පයිතගරස් කියලා දෙනවා. මේ z වර්ගය සමානයි කියලා y වර්ගය දාන x වර්ගයට නේද? ඔහොමනේ. එතකොට අපි dz හොයා ගන්න ඕන නම් මේකේ වර්ගමූලය ගන්නයි තියෙනවා. වර්ගමූලය ගත්තා. y වර්ගය දාන x වර්ගය. ඕක තමයි ඉතින් පයිතගරස් ප්‍රමේය. එතකොට පයිතගරස් ප්‍රමේය යෙදීම් කියලා જાතියක් තියෙනවා. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ බලන්න මේ පෙළ පොතේ නැද්ද මන්ද යෙදීම්? කොහොම හරි භාවිත ටිකක් නම් තිබ්බ මට මතකයි. පොඩි භාවිත යෙදීම එකක් කියන්නේ මේ වගේ. ප්‍රමේය උගන්නන මේ වගේනේ පයිතගරස් වලින් පොඩි පොඩි ගණන් ටිකක් දීලා ඇති. නිදසුන් ටිකක්. ඉතින් ඔය නිදසුන් ටික එහෙම බලා ගන්න ළමයි මේ තියෙන භාවිත තවදුරටත් කියලා. ඒ කියන්නේ මහ ලොකු දෙයක් නැහැ ඉතින්. ඔයාලට මොකක් හරි කොටුවක් හරි ත්‍රිකෝණයක් හරි දීලා කර්ණය හොයන්න මේ පාදයේ දිග හොයන්න. මෙහෙම අනම්මනන් ටිකක් දීලා තියෙනවා. හරිද? හරිද? එහෙම අනම්මනන් ටිකක් දීලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. එතකොට පයිතගරස් ප්‍රමේය ඕනේ වෙනවා මේ ත්‍රිකෝණමිතිය වැඩවලදී. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඔය sin cos tan කියලා මොන හරි ටිකක් මේ කියලා දුන්නා කියලා මතකයක් ඇති. ඔය හොඳට හදපු අයත් ඇති. ඒක මෙලෝ හතරක් නොතේරුණේ වුණොත් ඇති. දැන් අපි බලමු මොකක්ද ඔය ත්‍රිකෝණමිතික අනුපාත කියලා කියන්නේ. දැන් මේ ත්‍රිකෝණමිතික අනුපාත ගද්දී අපි ප්‍රධාන විදිහටම ගන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ අපි මොගලන්ගේ තව මේ පයිතගරස් ත්‍රිත්ව කියලා જાතියකුත් කියලා දීලා ඇති. ඉතින් මේ ඒවා මේ පාඩම් කරන් ඉන්න ඕනේ ඒවා නෙමෙයි. ඒවා නිකන් දැනන් හිටියම ඇති. හරි පයිතගරස් ත්‍රිත්ව කියන්නේ නේ 3 4 5 එයාගේ එනවා. ඉතින් ඔයගොල්ලෝ හදපුවාම
එන උත්තර දැන් මේ ත්‍රිකෝණමිතිය දැන් මේ තියෙන ඕකනේ බලන්න sin x cos x tan x කියලා ಜಾති තුනක් ගැන කියලා මේ ත්‍රිකෝණයක් දාලා මෙහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ මේක ඍජු කෝණ ත්‍රිකෝණයක්. හරිද? එතකොට ඔන්න A B C කියලා මේකේ ලකුණු කරගන්න කියන්නකො මම මේ ශීර්ෂ තුන. දැන් ළමයි අපි මම මෙතනදී සලකනවා මෙන්න මේ කෝණය. මූ θ කියලා ගන්නවා. හරිද? θ හරි මොකක් හරි ගමන්නේ. හරි. ඊට පස්සේ අපි ඔය සාකච්ඡා කරද්දී මෙතනදී මේ ඔය පාද වලට වෙන වෙනම නම් වගේක් කියනවා. විශේෂිත වූ නම් ටික. විශේෂිත නම් කියන්නේ ඒවා මේවටම කියන නම්. හරිද? සම්මුඛ පාදය කියලා එකක් අහලා ඇති. මොකද්ද සම්මුඛව ඉන්නවා කියන්නේ? මා සම්මුඛෙහි ඔබ සිටි. හරිද? සම්මුඛය කියන්නේ කෙලින්ම නිකන් ඉස්සරහින් ඉන්නවා කියන එක. හරිද? දැන් මූණට මූණ බලන් ඉන්නවා වගේ. අය කියන්නේ මේ ආකාරයට සම්මුඛව ඉන්නවනේ. මේ මූ දිහා බලාගෙන ඉන්නේ. මෙයා හැරිච්ච ගමන් පේන්නේ මේ කෝණේනේ. එහෙනම් මේ ඉන්නේ එතකොට මේකාගේ සම්මුඛ පාදේ. හරිද? එහෙනම් මෙන්න මේ θ කෝණයට සම්මුඛ පාදේ තමයි මේ AC වලින් පෙන්වන්නේ. හරිද? ඔන්න එක සම්මුඛ පාදයක්. සම්මුඛයේ සිටින්න. හරිද? එතකොට ආයේ මේ තේරෙනවනේ නේද? දැන් අපි මේ කෝණය ගත්තොත් එහෙනම් මූට සම්මුඛව වෙන්නේ කවුද? මෙයා. සම්මුඛයි. කියන්නේ මේක මූට සම්මුඛව නෙමෙයි ඉන්නේ. මේ ඉන්නේ කෙලින්ම සම්මුඛවනේ. සම්මුඛයි කියන්නේ එතකොට මෙහා ඉස්සරහින් කෙලින් අන්න එහෙම අර්ථයක් තමයි සම්මුඛයි කියලා කියන්නේ. හරිද? දැන් අපි සලකන්නේ මේ කෝණය. එතකොට මේ කෝණය මෙයාට සම්මුඛව සිටින්න. ඒ කියන්නේ එයාට සම්මුඛව හැම නැත්නම් එයාට හරි කෙලින් ඉස්සරහින් ඉන්න හරි කෙලින් නෙමෙයි. එයාට ඉස්සරහින් ඉන්න එක්කෙනාට අපි කියනවා සම්මුඛ පාදය කියලා. කෙලින්ම සිංහල. හරිද? වෙන වචන නෙමෙයි සම්මුඛ කියන්නේ. සම්මුඛ කියන්නේ සිංහල පදයක්. ඒතකොට සිංහල වචනයම තමයි සම්මුඛ පාදය. ඊට පස්සේ මේකත් එක බද්ධ වෙලා ඉන්න ඕන එකක්. මේ අන්න උඩ අපි කියනවා බද්ධ පාදය කියලා. බද්ධ මහ ප්‍රාණ ද බද්ධ පාදේ. එතකොට ළමයි දැන් බල හිතෙනව නේද මේ මූත් බද්ධයි කියලා. ඇත්තනේ කතාව. දැන් මම කිව්වේ මේ කෝණයට බද්ධ වෙලා ඉන්න පාදේ. කියන්නේ මේකට ඇලිලා ඉන්න පාදේනේ. මේ ඇත්ත එක සෙට් වෙලා ඉන්න පාදේනේ. එතකොට ඔයාලට නිකන් ගේමක් නැතුවම කියන්න පුළුවන් මෙයා බද්ධ පාදේ නම් ඉතින් මෙයාටත් බද්ධයි නේ. මේ මූත් බද්ධයිනේ කෝණයත් එක්ක. හරි ඉතින් අර අපිට කියන්න දෙන්නේ ඌ ටෙක්නිකලි කරෙක්ට් කියලා. හැබැයි මේ වැඩේ කියන්නේ මේකට අපි වෙන නමක් කියනවා. හරිද? ඒ කියන්නේ මෙයා බද්ධයි, මෙයා ඇලයි. ඒ කියන්නේ මම හරියට සෙට් වෙලා මෙයාත් එක්ක බද්ධ වෙලා ඉන්නවා මේ පාදේ. එහෙම තමයි අපි කියන්නේ. මම දන්නේ නැහැ කියලා. ඉතින් බද්ධ කියන වචනේ තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. බද්ධ වෙලා ඉන්නවා කියන අදහසෙන් තමයි කියන්නේ. ඒ වගේ එතකොට දැන් ත්‍රිකෝණයක අපි දන්නවා අර දිගම පාදයට නයි අපි කියන්නේ මේ මොකද්ද? මේ කර්ණය කියලා. විකර්ණය මේ කර්ණය දිගම පාදයේ කර්ණයනේ. එතකොට කර්ණයට වඩා දිග පාදයක් තියෙන බෑ. මොකක් හරි පාද තුනක් ගත්තාම ඕකෙන් දිගම එක වෙනවා කර්ණය. ඉතින් මේක මේ ඍජු කෝණයට සම්මුඛව තියෙන. හරිද? එතකොට ඒකට කර්ණයට අපි කර්ණය කියලා කියන හින්දා බද්ධ පාද අංක 2 කියලා අපි කියන්නේ නැහැ ළමයි. හරිද? එතකොට අපි උඩ නිත්‍යතියම දෙනවා කර්ණය කියන නම. කර්මය නෙමෙයි කර්ණය. හරිද? එහෙනම් ඉතින් මූ බද්ධ පාදය අවුලක් නැහැ නේ. ෂේප් නේ. බද්ධ පාදේ. හරිද? එතකොට මේ ඔහොම තමයි දැන් මම මුළු ඔක්කොම ලියන්නේ. එතකොට මෙන්න කෝණය අපි සලකන ලද කෝණය මේ ඉන්නවා සම්මුඛ එක්කෙනා, මෙන් ඉන්නවා බද්ධ වෙච්ච එක, මේ ඉන්නවා කර්ණය. හරිද? කර්මකාරය කර්ණය. හරි. දැන් ඔන්න ඕක පාවිච්චි කරලා ත්‍රිකෝණමිතික අනුපාත කියලා જાතියක් කියනවා. හරිද? අනුපාත කියන්නේ මොනවද? අනුපාත කියන්නේ ඔය බෙදීම්නේ. මම ඔය කලිනුත් අර පේපර් ඩිස්කෂන් එකකදී කිව්වා අනුපාත ගැන විස්තරයක්. දැන් මෙතෙන්දිත් මම කියන්නේ අනුපාත කියන්නේ බෙදීමක් වගේ එකක්. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත. හරිද? ත්‍රිකෝණයක මේ තියෙන මිතික අනුපාත. අනුපාත නම් අනිවාර්යෙන් බෙදීමක් තියෙන්න ඕනේ. මොනවද බෙදන්නේ? කෝණද බෙදන්නේ? පාදද බෙදන්නේ මොකද්ද? ඔය ත්‍රිකෝණමිතික අනුපාතය කියන ළමයි කෝණ බෙදීම් ආශ්‍රයෙන් ගන්න යම්කිසි අනුපාත ටිකක්. ඒ කියන්නේ මුන්ට ඉන්න බැරි ගමට සම්මුඛ පාදයි බද්ධ පාදයි බෙදලා ඒ එන අගයට නමක් දාගත්තා. අන්න එහෙම කතන්දරයක් තමයි ළමයි මේ වෙලා තියෙන්නේ. හරිද? ඉතින්
එහෙම ඉතින් එහෙම හිතෙනවා ඇති ඉතින් මේ මිනිස්සුන්ට හොයාගත්ත මිනිස්සුන්ට අපිට හිතෙන්නේ නැහැ නේ එහෙම ත්‍රිකෝණයක් දැක්කම බෙදලා බලන්න එහෙම හිතෙච්ච අය ඇති කර්ණය තමයි සයින් කියන්නේ පොඩ්ඩක් පැටලුණා සම්මුඛ පාදයට බද්ධ පාදය කියන්නේ කොස්නේ සම්මුඛ පාදයට බද්ධ පාදය කියන්නේ කොස් කොසයින් ඔය කොස් කිව්වට ඉතින් ඔකට කියන්නේ කොසයින් කියලා අපි ලේසියට කොස් කියලා ලියනවා ඒ විදිහට මේගොල්ලෝ නිකන් මේ මොනවද නිකන් දීලා දිනවා ටිකක්. කොහොම අනුපාත ටිකක් දීලා දිනවා. ඉතින් අපිත් ඔය අනුපාත ටික පාඩම් කරගන්නවා. දැන් පාඩම් කරගත්තාම දැන් ඔයගොල්ලෝ දන්නවා සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සයින් කියලා. හරිද? අන්න ඒ විදිහට සක සයින් කියලා කට්ටිය කියනවා. සම්මුඛ පාදයට බද්ධ කර්ණය දරන අනුපාතය සයින් එක සම්මුඛ පාදයට බද්ධ පාදයට දරන අනුපාතය කොස් වේ. එතකොට බද්ධ පාදයට කර්ණය දරන අනුපාතය සම්මුඛ පාදයට බද්ධ පාදයට දරන සබ නේද? අන්න ඒක tan වේ කියලා කියනවා. හරිද? ඔය කිව්වට ළමයි දැන් ඕක වෙලාවට පටල ගන්නවා කට්ටිය. දැන් මටත් උඩිදි පැටලුණා. එතකොට අපි කියනවා මෙහෙම sin theta කියලා ගමුකෝ අර ත්‍රිකෝණේ sin theta කියන්නේ එතකොට සම්මුඛ පාදයේ දිග සම්මුඛ පාදය කියන්නේ අපි කීයද ගත්තා අරගේ සම්මුඛ පාදය කියලා සම්මුඛ පාදයේ ආයක නම් කරේ නැහැ නේ හරි මම ත්‍රිකෝණය ඇඳලා පෙන්නන්නම් මේ විදිහට ඔහොම ඇඳ ත්‍රිකෝණය මෙන්න theta එතකොට මෙන්න a b c කියලා අපි නම් කරගමුකෝ එතකොට sin theta කියන්නේ කවුද ළමයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ මෙන්න මේ AB දිග බෙදන්න කර්ණය කියන්නේ BC දිගෙන්. ඔන්න sin. ඊට පස්සේ cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ AC නේ බද්ධ පාදේ. මේ AC ටනේ බද්ධ පාදේ කියන්නේ මේ බද්ධ වෙලා ඉන්න එක නේ AC නේ. කර්ණය කියන්නේ BC නේ. එහෙනම් AC බෙදන්න BC ගෙන්. ඔන්න එනවා cos කියලා අනුපාතය. දැන් මේ අනුපාතයට අපි කියනවා cos කියලා. හරිද? cos නෙමෙයි cosine. හරිද? එතකොට අපි ලියන්නේ cos කියලා. හරි. ඊට පස්සේ මේ අකාල මොකද කරන්නේ? සම්මුඛ පාදයට බද්ධ පාදේ එහෙමත් බෙදලා බලනවා. ඒකට ඒගොල්ලෝ නමක් කියනවා tan කියලා. tan කියන්නේ මොකක්ද එතකොට? සම්මුඛ පාදයට බද්ධ පාදේ දරන අනුපාතය. කියන්නේ AB ට AC දරන අනුපාතය. සබ tan. ඒකත් බලනවා. එහෙනම් ඒකත් මට මතකත් නැහැ. ඒකත් බලනවා AB බෙදීම AC කියලා. ඒ විදිහට. ඉතින් ඒකත් දාන්න. හරි. ඔය විදිහට සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සහ කර්ණය කියන ඔන්න ඔය සෙට් එක පාවිච්චි කරලා පාද ටික බෙදලා උන්ට නම් ටිකක් දෙනවා සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කර්ණය ඇසුරෙන් sin cos tan කියලා. මම හිතන්නේ මේක ඔයගොල්ලෝ හැමෝම වගේ දන්නවා. හරිද? නොදන්නව නම් දැනගන්න දැන් එතකොට අපි කියනවා දැන් මේ සම්මුඛ පාදයට කර්ණය ස බෙදීම නේද? ඕක sin කියලා කියනවා නේද? ඊට පස්සේ cos කියලා කියනවා. ඊට පස්සේ සබ නේද? ඕකේ tan කියලා කියනවා. හරිද? අන්න ඒ විදිහට කියනවා. ඉතින් අපි මතක් කරගන්න අපි සාමාන්‍ය කට්ටිය පොඩි ගල පාඩම් කරනවානේ සක සයින් බක කොස් සබ tan කියලා පාඩම් කරනවා. හරිද? ඔය පාඩම් කරනම හරියට පාඩම් කරගනින්න නැත්නම් එහෙම විභාගයට ගිහිල්ලා මේ සක බක නැතුව බක බක ගගා ඉන්න වෙයි. ඒකින්ද මෙහෙම නිකන් මතක තියාගන්න පුරුදු වෙනවා නම් ඒක හරියට මතක තියාගන්න නැත්නම් වැඩි අවුල් යයි. හරිද? ඒකින්ද ඒක මතක තියාගන්න ඕනේ ඇත්තටම ඔයාලා S2 පියාගන්න. S2 පියාගත්තාම මෙහෙම ත්‍රිකෝණයක් ඔයාලගේ හිතේ ඇඳෙනවා නම් අන්නේ ත්‍රිකෝණයේ සම්මුඛයේ ඉන්න ඩයල් එකයි. ඊට පස්සේ මෙන්න මේ කර්ණයේ අතර බෙදිල්ල sin කියලා ඔයගලන්ට හිතෙනවා නම් ආයෙ කටපාඩම් කිරීමක් අවශ්‍ය නැහැ. හරිද? එතකොට මේ බද්ධ පාදයයි කර්ණයයි අතර බෙදීම බක කොස්නේ. එහෙම මතක හිටිනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕක කොහොමද ගණන් 10ක් 15ක් හදද්ද ඔය සක බක කෑලි නිකම්ම මතකයට එනවා. හරිද? ඒකත් පටලවන් ඉන්න කට්ටිය ඇති මං. ඒකයි මෙහෙම කිව්වේ. හරිද?
තමන්ට ප්‍රශ්නයක් නැත්තම් ඒව මතක වෙන ඒව ගේමක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ ළමයි. හරි. ඉතින් මේ එතකොට දැන් අපි sin θ cos θ tan θ කියලා ඔහොම කියනවා. දැන් මම බලන්නම් පොඩි උදාහරණයක් පෙන්නන්න. අපි ගමුකෝ මේක alpha කියලා. හරිද? අපි කියනවා මෙන්න මේකේ දිග x, මේක y, මේක z. දැන් මම මොකද කියන්නේ? දැන් මම කියනවා sin alpha අඳින්න කියලා. ලියන්න කියලා. එතකොට sin alpha කියන්නේ කවුද? සම්මුඛ භාජ්‍ය බෙදීම කර්ණයනේ සකසයින්. එහෙනම් x බෙදීම z කියලා දැම්මා. ඊට පස්සේ cos alpha. cos alpha බක cos y බෙදීම z. right. ඊට පස්සේ tan alpha සබ tan. හරිද? tan. ඒ කියන්නේ කොයිද x බෙදීම y. right. ඔය විදිහට හොයාගන්න පුළුවන්. දැන් තේරෙනවා ඉතින් නේද sin cos tan කියන තුන් දෙනා ගැන. right. ඉතින් මේ ඕම් ඔච්චරයි මේ ත්‍රිකෝණමිතික අනුපාත කියලා කතා කරන්න තියෙන්නේ. හරි. දැන් බලමු ත්‍රිකෝණමිතියේ තව මොනවද ඔය අගයන් මොනවද? දැන් ඔය ඇල්ෆා එහෙම බීටා එහෙම කිව්වා කියලා එහෙම දෙන්නේ නැහැ නේ. ඉබාට දෙන්නේ sin 30 sin 60 sin 50 sin 45 ඔහොම දෙනවා. ඒවා කොහොමද හොයන්නේ කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. එතකොට අපි බලමු මේ තියෙන දැන් අර කිව්වට මේ සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ බද්ධ පාදයේ බෙදීම කරන්නේ. ඕක ඉතින් මේ x මෙතන දෙන්නත් පුළුවන්. x මෙතන දුන්නොත් එහෙම ඔය සෙට් එකම මාරු වෙනවා ඈ. ඔය සෙට් එක මාරු වෙනවා. එතකොට සම්මුඛ පාදය වෙන්නේ මේවා. හරිද? කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණය එහෙමමයි. සම්මුඛ පාද බද්ධ පාද එහෙම වෙනස් වෙයි. හරිද? ඉතින් ඕකෙන් පොඩි නිදසුනක් දීලා තියෙනවා බලන්න ඔයගොල්ලන්ගේ මේ පයිතගරස් ප්‍රමේය දාපු එක. ඉතින් මේ ওই විදිහට හොයාගන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේය දාලා sin cos tan වල අගයන් හොයන්න කියලා. ඊළඟට ළමයි තව කතන්දරයක් මේ මතක් වෙච්ච වෙලා කියන්නම්. ඔය මේ ඔයාලට දැන් ඔය sin cos tan හොයන්න එනකොට බොහෝ විට හරිද ඔයාලට සාමාන්‍යයෙන් අගයන් ආදේශිත උත්තර ගන්න වෙයි. හරිද? එතකොට sin 10 බිඳුව දශම ගණන්. හරිද? ඔයාලට වැරදිලවත් sin θ සමානයි 2 දශම ගණන් එහෙම එන්නේ නෑ තමයි. හරිද? වගකීමෙන් කියන්නේ එහෙම එන්නේ නෑ. ඒ එන්නේ නැත්තේ හේතුව θ ඉන්න පරාසයක් තියෙනවා. ඒ පරාසය ගැන කතා කරන්න ගියොත් මේක ඕලෙල් වලින් පිටපයින්නවා. ඒකෙන් තමයි කියන්නේ මම නිකන් ඕගලන්ට දැනගන්න කියන්නේ sin θ වලට දශම 1.2 එහෙම එන්නේ නෑ. බිඳුව දශම කියන්නේ බිඳුවයි හා 1 අතර ඉලක්කම් තමයි එන්නේ. හරිද? එතකොට tan වලට එන්න පුළුවන්. tan වලට එන්න පුළුවන්. හැබැයි අර sin cos එහෙම ඉන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේක. ඔයගොල්ලෝ දැනගන්න ඕන සහ ඔයගොල්ලෝ පටලවා ගන්න දැන. අංශක 30 අංශක 45 සහ අංශක 60 කියන කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත ගැනයි දැන් හොයන්න යන්නේ. හරිද? දැන් මේක හොයා ගන්නකොට මම මේ වගේ වැඩක් කරනවා. දැන් ඔයගොල්ලෝ අච්චුපතේ තියෙන රූපෙම එක සාර්ථකයි මම හිතන්නේ. ඒ වගේ රූපයක් ඇඳ ගන්න වෙයි මටත්. මෙහෙම එකක්. දැන් බලන්න මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්නේ. ඔය සමපාද ත්‍රිකෝණේ ඔයාලට පේනවා ඇති එක කෝණයක් ගත්තොත් මේ තියෙන ඒ ශීර්ෂයේ සිට මෙන්න මේ BC ට ලම්බකයක් අඳිනවා. එතකොට ළමයි මේ අපි දන්නවා දැන් ජ්‍යාමිතිය දැනුමින් අපි දැනගන්න ඕනේ මෙහෙම ඇඳහම මෙයා හරියටම ලම්බකයේ D කියන්නේ මේ මධ්‍ය ලක්ෂය හරහා යන්න ඕනේ. මධ්‍ය ලක්ෂයෙන් නවතින්නේ ලම්බකයේ අඩිය මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ BC ගේ මධ්‍ය ලක්ෂය. මෙයා හරියටම කොටස් දෙකකට බෙදෙනවා A ට A. හරිද? ඊට පස්සේ මේ කෝණයේ සමච්ඡේදනය වෙනවා. ඒවා ඉතින් ජ්‍යාමිතිය. ඒවා දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේක මේ මගේ කැත රූපේ ගණන් ගන්න එපා ඉතින්. අපි ගත්තොත් එහෙම ඔයාලයි පොතේ තියෙන විදිහටම මම ලකුණු කරන්න. A B C සහ මේක D. මෙයා ලම්බකයි. එතකොට මෙයා හරියටම සමානව බෙදෙනවා. ඊට පස්සේ පාදයක දිග 2a කියලා අරගෙන තියෙනවා. හරිද? එතකොට දැන් මේකත් 2a තමයි. මේ BC කියන එක නම් 2a. එතකොට ලම්බයක් ගැහුවට පස්සේ සීන් එක වෙන්නේ ඒක හරියටම දෙකට මැද්දෙන් බෙදෙනවා. කියන්නේ මෙයා a කියලා. දිග ඈ මේ දිග. එතකොට මෙයාගේ දිගත් a මෙයාගේ දිගත් a කියලා අන්න එහෙම බෙදෙනවා. දැන් මම ඔයගලන්ට කියනවා AD පාදයට හොයාගන්න කියලා. ඒ කියන්නේ මේක හොයාගත්තා මොකද කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය සලකලා හරි අපේ සුබුරුදු පයිතගරස් ප්‍රමේය දානවා.
හරිද? එහෙනම් අපි පයිතගරස් ප්‍රමේයය කියලා ලියන්න. ලියලා පයිතගරස් ප්‍රමේය ඊට පස්සේ ලියන්න. ඉතින් AB වර්ගය සමානයි BD වර්ගය. හරි? ධන AD වර්ගය. right. දැන් ඉතින් ඔයා BD අගයන් ආදේශ කරලා BD යුක්ත කරගත්තත් එකයි නැත්නම් BD යුක්ත කරගෙන අගයන් ආදේශ කරත් එකයි. ඔයාලට BD නැත්නම් මෙහෙම නෙමෙයි BD වර්ගය සමානයි AB වර්ගය කියන්නේ එතකොට 4A නේ. 4A වර්ගයෙන් A වර්ගයක් අඩු කරා. ඒ කියන්නේ 3A වර්ගය කියලා උත්තරයක් එයි. ඊට පස්සේ ඔන්න ඔගේ වර්ගමූලය හොයාගත්තා නම් BD වල දිග හොයාගත්තා හැකි. එහෙනම් BD වල දිග කියන්නේ මූල 3යි A කියලා උත්තරයක් එයි. හරිද? එහෙනම් අපි අර ඇඳගත්තු ත්‍රිකෝණ භාගයට අපි ආයෙත් යමු. මේ විදිහට. හරිද? මේ ත්‍රිකෝණ ඉතුරු ටික මෙහෙම ඇති. ඒ හරි. අපි ගත්තොත් මේ ටික විතර. මේක D නේද? ත්‍රිකෝණෙ මැදින්කෝ හරි. ඔය විදිහට. අපි සම්පූර්ණ ත්‍රිකෝණෙම ගමු. අම්මට සිරි මම BD නේ අරන් තියෙන්නේ. BD නෙමෙයි AD. මේ අද වරදිනවා බං සෑහෙන. ඉන්න. මේක AD. මේ BD නෙමෙයි AD වර්ගය. AD. මේකත් AD. හරි. හරි. දැන් ඔන්න AD හොයාගත්තා. එතකොට මොකද කරන්නේ? A D B right. එතකොට අපි දන්නවා මේ දිගේ මූල 3යි කියන්න දන්නවා. මේක මූල 3යි A. මේක A 2යි A කියන දන්නවා. මේකත් A කියන්න අපි දන්නවා. හරිද? ඉතින් ඔන්නම දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි දෙනවා මෙන්න මේක කෝණයක් ගන්නවා. මේක තීටා කියලා හිතන්නකෝ. එතකොට හරිද? ඔය විදිහට ඉතින් මේ ගණ්ඩායි තියෙන. දැන් අපි ත්‍රිකෝණය ගත්තා මේ විදිහට අපිට ආවා. මේක මූල 3යි A. දැන් මේ 60ක් තිබ්බ එක මෙයා 30ක් වුණා නේද? මෙයා නම් 60යි කොහොමද? මෙයා 90යි. මේක 2යි A. මේක A. හරි. දැන් කරන්න තියෙන්නේ sin cos tan බලලා හදන්නයි තියෙන්නේ. හරිද? දැන් ළමයි මට කියන්න අපි ඉස්සෙල්ලාම අංශක 60 හොයමු. sin 60 කවුද? sin 60 කියන්නේ මෙයාට ඉස්සරහින් ඉන්න එකයි කාරණේයි බෙදුවා නම් එන උත්තරේ නේද? එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්නේ. එතකොට අපි ලියගමු sin 60 කියලා. එයාට ඉස්සරහින් ඉන්නවා මූල 3යි A. එයාට යටින් ඉන්න. එහෙනම් නැත්නම් කාරණේ විදිහට ඉන්නවා 2යි A. ඊට පස්සේ තමයි මේ 8 අපි කපලා දාමු. ප්‍රශ්නයක් නැහැ. sin 60යි කියලා එනවා. sin 60යි කියලා උත්තරයට එනවා. මූල 3යට 2යි කියලා උත්තරය. හරිද? මූල 3යට 2යි. ඒ විදිහටම බලන්න cos 60 කීයද කියලා. cos 60 නෙමෙයි cos 60. cos 60 බලුවහම වලට තේරෙයි cos 60 බැලුවහම තේරෙයි A බෙදීම 2යි A කියලා. A කියන්නේ භාගයයි. ඔන්න cos 60 භාගයයි. cos 60 භාග නෙමෙයි cos 60 භාගයයි. sin 60 මූල 3ට 2යි. cos 60 භාගයයි. ඊට පස්සේ tan 60ත් බලන්න. හරිද? tan 60ත් කීයද කියලා බලන්න. ඉතින් tan 60 අපිට මේක දිහා බැලුවම පේනවා සම්මුඛ පාදයයි බද්ධ පාදයයිනේ. සම්මුඛ පාදය මූල 3යි A, බද්ධ පාදය නිකම්ම A. එහෙනම් මූල 3යි A බෙදුවා නිකම්ම A ගෙන් එතකොට මූල 3යි කියලා A. ඕම ඔච්චරයි. හැබැයි මම ඔයාලට දැන් පොඩි ආතල් එකක් දෙන්න. බලන්න අපිට ආව sin 60 කියලා කීයද ආවේ? මූල 3යට 2යි නේ ළමයි. ඊට පස්සේ cos 60 කියලා කීයක් ආවද? cos 60 කියලා ආව නේද භාගයක්. හරි. මේකව ගන්නකො පළවෙනි සමීකරණයේ විදිහට. මෙයාව ගන්නව දෙවෙනි සමීකරණයේ විදිහට. මේ පොඩි
පොඩි ආතල්ලයක් හරි. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණයෙන් බෙදන්න දැන්. එක බෙදන්න දෙකෙන්. ඒ කියන්නේ sin 60 බෙදන්නකෝ cos 60න්. මම කියනවා නිකන් ජොලියට විහිළුවට බෙදන්න. එතකොට එනවා මූල 3/2. ඒක බෙදන්න භාගයෙන්. භාගයෙන් බෙදනවා කියන්නේ මෙයා උඩයට මාරු වෙලා ඔහොම එනවා. එතකොට එනවනේ තමයි මූල 3යි කියලා උත්තරය. මේ උත්තරේ මූල 3. හරිද? එයි මං sin 60යි cos 60යි බෙදෙව්වේ. උත්තරයක් ගන්න තමයි බෙදුවේ. ඒතකොට උත්තරේට ආයේ මූල 3යි කියලා. බලන්න මූල 3 කලින් කොහෙදී හරි ආවද? බලන්න. මේ tan 60ත් මූල 3යි නේද? හොඳින් බලන්න. tan 60ත් මූල 3යි. ඒතකොට sin 60 බෙදීම cos 60 ආයෙත් මූල 3යි. හරිද? ආයෙනම් මෙන්න මෙහෙම පොඩි සම්බන්ධයක් තියෙනවා. මේක දැනගත්තත් එකයි නැතත් එකයි ඉතින්. sin 60 බෙදීම cos 60 හෝ මොකක් හරි 60 නෙමෙයි theta මොකක් හරි xy ඕන එකක් එයා සමාන වෙනවා tan ට. බැරි වෙලාවක් tan හි කෝණ ටික ඔයාලට අමතක වෙනවා. ඊට ගමන් එහෙම වෙනවනේ ළමයි. දැන් මතක නැහැ tan 30 මූල 3ද එකයට මූල 3ද එහෙම කියලා මතක නැහැ. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා කරන්න ඕනේ වීරය වගේ sin 30 හෙව්වා cos 30 හෙව්වා බෙදුවා අන්න tan 30ට උත්තරේ. හරිද? මේක ඇවිල්ලා මේ ඇඩිෂනල් එකක්. කියන්නේ වෙනම මේ අමතර ඔයාලන්නේ ජොලියට කියලා දුන්නේ මේක. හැබැයි මේක ප්‍රයෝජනවත් වෙන්න බැරි නෑ සමහර තැන්වලදී. මොකද අපි දන්නවා මේ tan කියන එක නම් මහ කැතයි මේ කරන වැඩ සමහර ලාට දැන් tan 60 60යි tan 30යි සමහර ළමයි පටල ගන්නවා. මෙතන මූල 3 ලියලා මෙතන එකයට මූල 3 ලියන එකට සමහරු මේ දෙක මාරු කර ගන්නවා. ඔහොම වැඩ කරනවා. හරිද? ඒ වගේ වෙලාවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔබ බොහොම සංසුන් වෙලා දැන් හිතා ගන්න බෑනේ ඔළුව මිරික ගැන කල්පනා කරනවා මූල 3ද එකයට මූල 3ද කියලා. ඒ වුණාට ළමයි හිතෙන්නේ. ඒ වෙලාවට කරන්න ඕනේ මෙච්චරයි. ඔයාලට tan 30 නම් හොයන්න ඕනේ. sin 30 tan මේ cos 30 බෙදන්න. හැබැයි ඕම් දැම්ම කියන්නම් cos 30 sin 30 බෙදලා එහෙම අතර ගන්න එපා. හරිද? එහෙම කරොත් වැඩේ වරදිනවා. ඒකයි ගොඩක් අය මේක කියන්නේ නැත්තේ මේ හේතුව දැන් මම දැන් කිව්වට sin cos ගෙන් බෙදන්න tan ට සමාන වෙනවා කියලා. ළමයි මේ ඔයාලා ඔය විභාග වෙලාවේදී බය වෙනවනේ. බය වෙලා සමහර වෙලාවට cos ගෙන් sin බෙදනවා. බෙදලා ඇවිල්ලා වෙන උත්තරයක් එන්නේ ඇවිල්ලා මට බයිනවා. හරිද? එහෙම ඒකින්ද පොඩ්ඩක් ඒක මම මේ කිව්වේ මේක පොඩ්ඩක් මතක තියාගත්තට කමක් නැහැ. ඉතින් මේ 60 30 නෙමෙයි ඕනම එකක්. කියන්නේ sin theta බෙදීම cos theta කියන්නේ ඒත් සමාන වෙන්නේ tan theta ට. හරිද? ඒක මේ රවුන්ඩ් කරලා කොටු කරලා තියාගන්න ඕන එකක් නෙමෙයි. මම මේක නිකන් කියලා දුන්නේ ඔයගලන්ගේ අනාගත අවශ්‍යතාවයක් විදිහට. හරිද? විභාග වලදී කොයි විදිහටද කරගන්නේ කියලා අපිට හිතා ගන්න බෑ ළමයි ඒකයි. හරි. එහෙනම් අපි බලමු මේ අපේ ඊළඟ වැඩේ. දැන් ඔන්න අපි අර ත්‍රිකෝණයේ අංශික 30යි 60යි ඔය විදිහට හොයාගත්තා. ඉතින් sin 60 හොයාගත්තා. ඊට පස්සේ අපි තව දැනගත යුතු ප්‍රධාන කෑල්ලක් තියෙනවා. මොකද්ද මේ 45 කියන කෑල්ල. එතකොට මෙයත් 45 වෙලා. දැන් හිතන්න මෙහෙම ඍජු කෝණයෙන් ත්‍රිකෝණයක් කියලා. මෙයා 45 වුණොත් ළමයි අනිවාර්යෙන් මෙයත් 45 වෙන්නේ වෙයි. නේද? ත්‍රිකෝණයක එකතු 180යි. මෙයා 45යි මෙයා 90යි නම් මු අනිවාර්යෙන් 45 වෙන්න ඕන. ඌ අනිවාර්යෙන් 45 කියන ළමයි අනිවාර්යෙන් මෙන්න මේ කෝණ දෙක මේ පාද දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක සම ද්විපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. හරිද? මේවා ජ්‍යාමිතික දැනුම. ඉතින් දැන් මම කියනවා මේ එක පාදයක දිග A මේ පාදයේ දිගත් A. එහෙනම් මෙන්න මේ කර්ණයේ දිග කොහොමද අපි හොයන්නේ? ඉතින් පයිතගොරස් ප්‍රමේය දාන්න. එතකොට A වර්ගයේ දන A වර්ගයේ සමානයි මූල 2යි මූල 2යි. අම්බෝ 2යි A වර්ගයේ ඒකෙන් මේක හොයාගන්න පුළුවන්. මේක වර්ගමූලය ගත්තාම වලට මූල 2යි A කියලා. ඉතින් මේකට ගත්තොත් මොකක් හරි x කියලා ගමුකෝ. x වර්ගය සමානයි කියලා අරගෙන x සමානයි මූල 2යි a. මූල 2 a ලියු 2 ඉලක්කමක් ලියමු.
මූල 2යි a කියලා උත්තරයක් එයි. ඉතින් එක හරිද x සමාන මූල 2යි. මේ කර්ණය දිග. හරිද? තේරුණාද? දැන් මේක ඇවිල්ලා මේ අර කඩින් ඇඳපු ත්‍රිකෝණය එහෙම නෙමෙයි. ඒක ඉතුරු පැත්ත නෙමෙයි. ඒකේ වම් පැත්ත දකුණු පැත්ත නෙමෙයි. මේ වෙනම ත්‍රිකෝණයක්. හරිද? මේ වෙනම ත්‍රිකෝණයක්. මේකේ අංශක 45 ගෑණි තියෙනවා. එතකොට ඕවත් අපි ආයේ sin cos tan හොයන්නයි යන්නේ. ඉතින් අපි sin හොයනවා cos හොයනවා tan හොයනවා. 45 මොකක් හරි ගෑල්ලක්. ඔක් දෙපැත්තම සමානයිනේ. අපි මෙයාව සලකමුකෝ. එහෙනම් අන්න sin 45 ගන්නවා. sin 45 කියන්නේ එතකොට සම්මුඛ පාදයේ බෙදීම කාරණේ නේද? එහෙනම් a බෙදීම මූල 2යි a. ඒ කියන්නේ එකයට මූල 2යි. ඒට එක කැපෙනවනේ. ඊට පස්සේ cos 45 බෙදලා බලන්න. කියන්නේ බක cos නේ. cos 45 එන්නේ ඒකමයි. හරිද? cos 45 බෙදලා බලන්න ළමයි ඒත් එන්නේ ඒ උත්තරේ. ඊට පස්සේ tan බෙදලා බලන්න. tan කියන්නේ tan 45 කියන්නේ එතන සම්මුඛ පාදයේ බද්ධ පාදයේනේ. එතන දෙන්නම ඒනේ. මෙයත් මෙයත්. ඉතින් සම්මුඛ පාදයේ බද්ධ පාදයේ බෙදුවම එන්නේ ඒට ඒක වෙන එකක් විතරක් ඉතුරු වෙනවා. හරිද? එහෙනම් tan 45 කීයද? එකයි කියලා ඒක. දැන් ඉතින් ඔන්න ඔය sin 45 cos 45 tan 45. sin 60යි cos 60යි tan 60යි. sin 30යි cos 30යි tan 30යි. ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කියලා කියනවා පේපර් එක හදන කට්ටිය. ඒක ළමයි වගුවක් බලලා හොයාගන්න පුළුවන්. එනට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත්. ඉතින් දැන් මේක දැනගෙන ඉන්න එකනේ ළමයි කතන්දරේ. දැන් ඔයාලගේ පොතේ තියෙනවා මෙහෙම වගුවක්. මේක දිහා දිනවා sin ඊට පස්සේ cos tan ඊට පස්සේ මේ පැත්තට දිහා දිනවා කෝණ ටික. දැන් මෙහෙම අගයන් ටික දිහා දිනවා. දැන් ඔයගොල්ලෝ කරන්නේ මේක ලියා ගන්නවා කටපාඩම් කරනවා පටලවා ගන්න නැතුව මතක තියාගන්නත් ඕන. හරිද? මම මේක චුට්ටක් ලේසි කරලා දෙන්නම්. පාඩම් කරගන්න ලේසි කරලා දෙන්නම්. ඇත්තට මේක කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒ වුණාට ඔයාලට ඕනින්නේ පාඩම් කරගන්න නේද? එහෙනම් මම පොඩ්ඩක් ලේසි කරලා දෙන්නම්. මම මේක පොඩ්ඩක් මේ පාඩම් කරන්න පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. sin cos tan මාරු කරනවා. sorry අංශක ටික මාරු කරනවා. දැන් sin ඉන්නවා cos ඉන්නවා tan ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ පැත්තට අංශක 30යි අංශක 45යි අංශක 60යි නම ඉන්නේ. මං ඕකේ 45යි 60යි තීරු දෙක චුට්ටක් මාරු කරනවා. ඒ කියන්නේ මෙහෙම අංශක 30 දාන්න 45 නේ මැද ඉන්න ඕනේ. මම 45 මේ පැත්තට දාගන්නවා. හරිද? කවන්න නැහැ නේ. එහෙම දාලා මැද්දට 60 දාගන්නවා. ඔන්න. හරිද? ඉතින් කොහොම කරත් කවන්නේ ඔයාලට පාඩම් කරගන්න ඕනේ බා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් අපි අගයන් ටික දාමු. එතකොට වලට ඒ sin 30 භාගයයි cos 30 මූල 3ට 2යි වගු චුට්ටක් වගු ඉඩමදි වුණානේ. ඉන්න හරියට ගන්න. අපි මොකද කරන්නේ මේ විදිහට කොහොම වගුව ඇඳ ගන්න. ඊට පස්සේ මේක ඇල්ලඩි. හරි. sin cos tan හරිද? ඊට පස්සේ එන්න කවන්නේ. මෙන්න අංශක 30 කැලි ටික, මෙන්න 60 කැලි ටික, මෙන්න 45 කැලි ටික. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා මෙන්න මේ අගයන් දෙකකින් චුට්ටක් මතක තියාගෙන ඉන්න ඕනේ. අන්න ambiguous. sin 30 භාගයයි. හරිද? මම මේක දාලා ඊට පස්සේ කියලා දෙන්න මතක තියාගන්න ඉතින්. හරි? cos 60ත් භාගයයි. හරිද? cos 30 නම් මූල 3ට 2යි. sin 30ත් sin 60ත් මූල 3ට 2යි. ඊට පස්සේ sin 45 එකයට මූල 2යි cos 45 එකයට මූල 2යි tan 45 නම් 1යි නිකම්ම 1යි tan 45 1යි tan 30 ඇවිල්ලා එකයට මූල 3යි tan 30 එකයට මූල 3යි tan 60 මූල 3යි මෙයා එකයි ඔන්න ඔහොම දැන් මේක බලන්න ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා cos 60 භාගය කියලා මතක තියාගන්න මොකද්ද cos 60 භාගය හරිද
cos 8 භාගයයි නම් හරිද ඒ cos 8ට මේ පැත්තෙන් තියෙන එක ඉන්නවනේ එයත් භාගයයි හොඳට බලන්න මේ භාගය එකතු වුනහම මේ පැත්තෙන් 1යි හරිද හරි ඒ සෙට් එක හරි ඊට පස්සේ මේ මූල තුනට දෙක බලන්න දැන් cos 8 භාගය දෙපැත්තට දැම්මම ඊළඟට ඉන්නවනේ දෙන්න ඒ දෙන්නම මූල තුනට 2යි හරිද දැන් ඔන්න මෙයා හරි මෙයත් හරි ඔයා අමතරව මතක තියාගන්න ඕනේ sin 45 cos 45 උන් දෙන්නම එකට මූල 2යි හරිද ඔය දෙක විතරක් මතක තියාගන්න මේක පැටර්න් වලට කමක් නැහැ නේ cos 45 sin 45 දෙකම එකට මූල 2යි ඊට පස්සේ දැන් තියෙන්නේ ඔය tan 0 ඒක තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ tan 0 මතක තියාගද්දි මම යෝජනා කරනවා tan 45 එකයි හරි ඒක අවුලක් නැහැ නේ tan 0 මතක තියාගද්දි මම අර කලින් කිව්ව ක්‍රමේ මොකද්ද sin ගෙන් cos බෙදන්න. එතකොට එන උත්තරේ දාන්න. sin ගෙන් cos බෙදන්න එන උත්තරේ දාන්න. හරිද? ඔය විදිහට ඔය වගුව දෙතුන් පාරක් ඇඳලා මතක තියාගන්න. හරිද? එහෙම තියාගන්න ඕනේ මේව මතකයි නේ. හරිද? ඒක නෝගෙන් කවුරු හරි අහනවා tan 60 කීයද? මූල තුනයි. අන්න එහෙම කියන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? එහෙම ඉතින් පුරුදු වෙන්න මතක නැති අයට තමයි මම මේ මතක තියාගන්න ක්‍රමයක් කිව්වේ. හරිද? එතකොට මේකේ පොඩ්ඩක් මේ තීරු ටික මාරු කරලා අරගෙන මතක තියාගන්න. right. ඔන්න දැන් අපි එනවා මේ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා අනම්මනම් හොයන්න. අනම්මනම් කියන්නේ ඉතින් ඔය මහ ලොකු දේවල් හොයන්නේ නැහැ. බලන්න මේක. මම ඒක අඳින්නම්කෝ. ඔන්නෝම් පාදයක් දෙන්න. හරි. ඊට පස්සේ මේ කියනවා මෙන්න මෙයාගේ දිග 10 සෙන්ටිමීටර් කියලා. මේ කෝණය කීයද තිබ්බේ? 30යි කියලා. මේ කෝණය 30යි කියලා කියනවා. එතකොට මේ කෝණය 30යි අපෙන් අහනවා AB පාදය කියන්නේ මෙන්න මේක H එයා H අහනවා කීයද කියලා. දැන් අපිට කියන්නේ H හොයන්නේ කොහොමද? දැන් කල්පනා කරන්න. මම කියන්නම් කොහොමද කරන්න කියලා. එච්චරයි. ඔයාලා මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවා නම් ඉතුරු පාදය හොයාගන්න පයිතගොරස් ප්‍රමේය දාන්න දන්නවා. හරිද? ඒක ෂේප් නේ ළමයි. පාද දෙකක් දන්නවා. ඉතුරු පාදය හොයාගන්න මොකද්ද? පයිතගොරස් ප්‍රමේය දාන්න. හරිද? හරි. දැන් පාද දෙකක් දන්නේ නැහැ. දැන් දන්නේ එකයි. දැන් කොහොමද පයිතගොරස් දාන්නේ සඳහා මෙන්න මේ පාදේ සොයාගන්නේ? මේක හොයාගන්නේ කොහොමද? ඒක හොයාගත්තා නම් අපිට පයිතගොරස් දාලා මේ h අකුර හොයාගන්න තිබ්බ නේද? h අකුර. හරි. ඒක කොහොමද හොයන්නේ? දැන් ඉතින් ඕගොල්ලෝ දැනගත්තු අලුතින් ඉගෙනගත්තු ශිල්පේ පාවිච්චි කරන්න. මොනවද sin cos tan. දැන් ඉතින් sin cos tan ගැන තියෙන දැනුම පාවිච්චි කරලා අපි බලමු කොහොමද කරන්නේ කියලා. බලන්න ළමයි අපි දන්නවා කර්ණය නම් දන්නවා නේද? අපිට බද්ධ පාදේ හොයාගත්තා නම් වැඩේ ගොඩ. එහෙම වුණෙත් නෑ. අපි සම්මුඛ පාදේනේ අපි ඩිරෙක්ට් අහලා තියෙන්නේ. අපි ප්‍රශ්න කරලා තියෙන්නේ මෙන්න මේ h හොයන්න කියලා. හරිද? h නේ හොයන්න කියන්නේ. සම්මුඛ පාදයේ කර්ණයයි ඉන්නවා. හරිද? සම්මුඛ පාදයේ කර්ණයයි ඉන්නකොට අපි sin ගමු. සකසයින්නේ. එහෙනම් sin 30 ගමු. දැන් ළමයි sin 30 ගන්න. sin 30 කියන්නේ sin 30 කියන්නේ කවුද? ඒතකොට සම්මුඛ පාදේ. සම්මුඛ කියන්නේ මේ ඉස්සරහින් ඉන්න එක්කෙනා. එහෙනම් h. අපි ආගේ දිග දන්නේ h කියලා දාමු. බෙදීම කර්ණය. කර්ණය කියන්නේ මෙයානේ. කර්ණය කියන්නේ එතකොට 10. ඉතින් අපි sin 30 දන්නව නේද ළමයි? sin 30 භාගය කියලා අපි දන්නවා. එහෙනම් භාගය සමානයි h බෙදීම 10 කියලා දාගන්න. දාගෙන දැන් ඉතින් h යුක්ත කරගන්න. එහෙනම් h සමානයි 10 බෙදීම 2යි. හරිද? උත්තරේ 5 සෙන්ටිමීටර් කියලා එයි. මේ මීටර සෙන්ටිමීටර දීලා තිබ්බ නැහැ. ඒකින්ද 5යි උත්තරේ. හරි. ඔන්න ක්‍රමේ. දැන් ඉතින් මේක sin ද දාන්නේ, cos ද දාන්නේ, tan ද දාන්නේ කියන එක ඔබ තමුන්නාන්සේලා තීරණය කළ යුතු වැඩ. හරිද? ඒකට තමයි අපි හිතන්න කියන්නේ. ගණන් ටික හදනකොට වැඩේ අහුවේ. හරි අපි බලමු උදාහරණ ටික. BC පාදයක් හොයන්න කියනවා නේද? BC පාදයක් හොයන්න කියනවා. ඉතින් මේ ළමයි මේ යට කෑල්ල.
මෙන්න මෙයාව හොයන්නනේ කියන්නේ. මෙයාව හොයාගන්න ඉතින් ඔයා මෙයා h හොයාගත්තා නම් පයිතගරස් ක්‍රමය දාලා ඒක හොයාගන්න එක නැති. දැන් අපි ත්‍රිකෝණමිතියෙන් කොහොමද කරන්නේ කියලා බලමු. හරිද? මේ x හොයන්න. එතකොට දැන් ඔයා මේ h දන්නවා නම් මේකත් දන්නවා නම් පයිතගරස් ක්‍රමය දැම්ම හෙව්වා. එහෙම නැතත් අපිට පුළුවන් මේ බද්ධයක්නේ. මේ බද්ධ පාදය මේ කර්ණය. එහෙනම් බද්ධ පාදයේ කර්ණයේ බකනේ ඉන්නේ. බක කොස් නේද? බක කොස් නම් බද්ධ පාදයේ කර්ණය සම්බන්ධ වෙන්නේ කෝණය අංශක 30යි. කොස් 30 ලියන්න. කොස් 30 ලිව්වහම ළමයි ඔයාලට x බෙදීම 10යි කියන්නේ. ඊට පස්සේ කොස් 30ට එන අගය අපි ආදේශ කරගමු. කොස් 30 කියන්නේ කවුද? මූල 3/2යි. හරිද? දැන් එකපාර කොස් 30 මූල 3/2යි කියන මතක් වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? කොස් 60 භාගය කියලා විතරක් මතක තියාගන්න. ඔයාලා මතේ තියාගන්න ඕනේ අංක චුට්ටයි තියෙන්නේ. මූල 3/2යි භාගයයි 1ට මූල 2යි විතරයි. හරිද? එතකොට ඔයා මූල 3/2 කොස් 30ට හරි 60ට හරි යෙදෙනවා කියලා විතරක් ඔයාගේ මොලේ දාන්නවා. දැන් ඔයාලට මතක නැත්තේ කොස් 30ද කොස් 60ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මාර කියවනේ කොස් 60 භාගය කියලා මතක තියාගන්න කියලා. කොස් 60 කියන්නේ කොස් 60නේ. කොස් 60 භාගයයි නම් අනිවාර්යෙන් කොස් අනිත් එක කොස් 45 වෙන්න බෑ 45 කැට මූල දෙකනේ. එහෙනම් අනිත් එක කියන්නේ කොස් 30 මූල 3/2යි වෙන්නම ඕනේ. හරිද? right. දැන් අපි ඒක දැම්මා. දැන් ඉතින් x උක්ත කරගන්නයි තියෙන්නේ. ඉතින් x උක්ත කරගන්න x සමානයි කියලා ලියලා මේ විදිහට 10යි මූල 3 බෙදීම 2යි. ඒ කියන්නේ 5යි මූල 3යි. ඉතින් මූල 3 කියන්නේ 1.73ක් වගේ හරියක්. ඉතින් ඒක සුළු කරලා උත්තරේ දාන්නයි තියෙන්නේ. තේරුණාද? ඕක තමයි ඉතින් ත්‍රිකෝණමිතිය කියලා අපි කරා. මහ ලොකුවක් නෑ. හරිද? දැන් ඉතින් මේ නිදසුන් ටික එහෙම චුට්ටක් බලන්න. අපිට එහෙම ලොකුවට හදන්න ගණන් නෑ නම ත්‍රිකෝණමිතියට. හරිද? ඔය වගේ චූටි දෙවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපේ ටියුට් එකේ ගණන් මේ පොඩ්ඩක් දැනගත්තා කියලා කරගන්න බෑ. නේද? දිගංශය තියෙනවා. අනම්මනන් ටිකක් තියෙනවනේ. ඒ අනම්මනන් ටික හොයන හැටි නම් අපි ටියුට් එක සාකච්ඡා කරනකොට මේ වීඩියෝ එකත් එක කරන්න ඕනේ. දැන් මේ යන්නේ තියරි වීඩියෝ එක. තියරි කියන්නේ නිකන් යන්තම් ඕගොල්ලන්ට මතක් කරලා දෙන එකක් තමයි දැන් වෙන්නේ. හරි. ඉතින් ඊළඟට තව જાතියක් තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණමිතික වගුව පාවිච්චි කරන එක. හරිද? ඉතින් tan වගුව පාවිච්චි කරන්නේ කොහොමද? sin වගුව පාවිච්චි කරන්නේ කොහොමද? ලඝු බලන හැටි දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. හරිද? ඉතින් ලඝු පොතේම අන්තිමට තමයි ඔය tan කියන කෑල්ල ඇත්තේ තියෙන්නේ. හරි මම මේ ටියුට් එකේටත් දාලා ඇති බලාගන්න. එතකොට දැන් මේ විතර පැහැදිලි යන්නේ. ඔයාලා අච්චු පොතේ තියෙනවා අන්තිමට. මේ වගුව ඉතින් ඕගලන්ට විභාගයට යනකොට දෙනවා. හරිද? මේ වගුවෙන් තමයි ඉතින් මේ අගයන් බල කරන්න ඕනේ. හරිද? ඉතින් ඔයා මේක බැලුවා මේ මෙහෙම ඕම යන්න ඕනේ. මේ sin අගය කීයද cos අගය කීයද ඒ විදිහට. දැන් බලන්න ළමයි මේ උදාහරණයක් තියෙනවා tan අංශක 48යි කලා 20යි අගය හොයමු. හරිද? එතකොට tan අංශක කලා කියන එකක් දැනගන්න ඕනේ. හරිද? එකක් කියලා දීලා ඉන්නම්කෝ. අංශ මේ කලා 60 කලා කියන එක ලකුණු ගන්න මෙන්න මේ සංකේතය. අංශක ලකුණු ගන්නට මෙහෙමනේ බිඳුවෙන් වගේ. එතකොට මෙන්න මේ කලා 60ක් කියන්නේ අංශක 1යි. හරිද? මීට කලින් තව ඉන්නවා විකලා කියලා જાතියක්. ඔහොම ඉන්නවා. හරිද? එක ඉන්නවා. කොහොම හරි කලා 60ක් කියන්නේ අංශක 1යි. හරිද? එතකොට ඒ කියන්නේ අංශක 1කටත් වඩා අඩු කට්ටිය ඉන්නවනේ ඕන තරම්. අපිට අංශක අඩු එමෙ යන්න පුළුවන් 0.0 ඔහොම යන්න පුළුවන්. එතකොට මේ කලා කියන්නේ පරණ කාලේ ක්‍රමයක්. හරිද? දැන් අංශක දශම ගණන් වලින් අපි කියන්නේ. එනකොට ඉස්සර එහෙම නෑ අංශක 1යි කලා මෙච්චරයි. ඒ විදිහට ගියා. විනාඩි තප්පර වගේ තමයි. හරිද? විනාඩි මේකෙන් තප්පර 60ක් විනාඩි එහෙම යනවානේ. ඒ වගේ කලා අංශක එහෙම යනවා. හරිද? ඉතින් මේ ඔයාලා ඉස්සරහට එක උගන්න ඔය ඇන්ස්ටර්ම් කියන එකක් ඇති. එහෙම තියෙනවා. ඕ ලෙවල් වලට නෑ. දැන් අංශකයක් යනකොට මේ අංශක කියන්නේ මේ කෝණ මැනීමේ සම්මත ඒකකයක් නෙමෙයි හැබැයි. හරි අපි ඒක ඕනේ. අපි මේක කතා කරමුකෝ. අංශක 48යි කලා 20නේ මනින්න කියන්නේ. දැන් ගන්නවා tan වගුව. tan වගුව කියන්නේ මේ ලඝු පොතේ තියෙනවා tan කියලා කැලලක්. හරි පිටුවක්. ඔය ප්‍රකෘති ටැන්ජන් කියන වචනයෙන් තමයි තියෙන්නේ. දැන් ඔයා යන්න ඕනේ අංශක 48නේ.
ඉස්සෙල්ලාම 48 තියෙන තැනට යන්න. හරිද? ඔය ඉන්නේ 48. 48 ගියාට ගියා. ඊට පස්සේ ගන්න තියෙන්නේ 48 කලා 20නේ. එහෙනම් අංශක 48 කලා බිඳුව තමයි මේ දෙන්නේ. අංශක 48 කලා බිඳුව තමයි මේ 1.11 හොඳට මතක තියාගන්න. මේවා බලද්දි මේ tan මං කියව බිඳුව දශම ගණන් විතරක් නෙමෙයි 1 දශම ගණනුත් එන්න පුළුවන් කියලා. හරිද? මේ ඒකට උදාහරණයක්. එතකොට ඔයාලා දැන් පුරුද්දට මේක බලලා 0.116 කියලා ලිව්වොත් එහෙම වැරදි. tan නම් කියන්න බෑ මෙතන මේ 1 දශම. හරිද? එහෙනම් tan අංශක 48 කියන්නේ 1.11.6. ඊට පස්සේ කලා 20ට යන. කලා 20 කියන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ tan 48 කලා 20 කියන්නේ 1.2 sorry 1.1237. හරිද? 1.237 ඉතින් අන්න එහෙමයි ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට හොයාගන්න පුළුවන්. දැන් මේ තියෙනවා දැන් මේ tan 20 30 40 නම් එහෙම හොයන්න පුළුවන්. දැන් tan 25 26 තිබ්බොත් එහෙම එතනිනුත් එහාට යන්න ඕන. මධ්‍යන අන්තර තීරුවට යන්න ඕන. කියන්නේ ලඝු ගණක පොතේ වගේම තමයි. දැන් ඔයාලට කියන උදාහරණයක් tan අංශක 49යි කලා 50ත් පුරනෝන්නේ. tan අංශක 49යි කලා 57 හොයන්නේ කොහොමද? 50 නම් ගේමක් නෑ මෙතන ඉන්නේ. 54ට කොහොමද යන්නේ? එතකොට ලඝු පොතේ වගේම මධ්‍යන අන්තර තීරුවට ගිහිල්ලා ඔයාලා ඒක හොයන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අංශක 49 කලා 57නේ. එහෙනම් එන්න ලුග්ගල අංශක 49ට. මෙන්න 49. ඒක දිගේ ඔබේ අඩි රෝල තියාගන්න නැත්නම් මනස ගෙනියන්න. 49 බිඳුව තමයි මේ ඉන්නේ. 49 කලා 50ටම එන්නේ. මේ තියෙන්නේ. මේ කොටු කරලා තියෙන 49 කලා 50. ඒ කියන්නේ 1.1847. හැබැයි 49 කලා 50න් වැඩේ නවතිනවද? නවතින්නේ නෑ. 57 දක්වාම වැඩේ යනවා නේද? 57 දක්වාම වැඩේ යනවනේ. එහෙනම් එතනිනුත් එහාට අපි යමු. 57 මේ මධ්‍යන අන්තර තීරුවේ 7 ගාවට එනකන් ඔයා යන්න. එතකොට පේනවා තවත් 48ක්. දැන් මොකද කරන්නේ? අන්න කතන්දරේ. මේක හොයන්නේ කොහොමද කියන එක තමයි අපි ගොඩක් කට්ටිය බටලා ගන්න ඇත්තේ මම හිතන්නේ. ඒකට දැන් මේ අංශක මේ දිනනේ අංශක 57 වීමට මධ්‍යනාන්තරේ 7 කලා කොටසක් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ කලා හතර අදාළ මධ්‍යනාන්තරේ 0.0.048 සම්මතයක් ලෙස මෙහිදී මධ්‍යනාන්තරේ 0.4ක අගයක් ලෙස සලකා එහි නිශ්ශූන්‍ය කොටස පමණක් දක්වනු ලැබේ. ඒක තමයි ඔය කට්ටිය පොඩ්ඩක් මතක් පටල ගන්න. මොකද්ද? ඇත්තටම මේ 48 කියන්නේ තමයි නිකම්ම 4 යට ඉලක්කම නෙමෙයි. දැන් තේරෙන්න බෑ නේද? මේවා යන්නේ ඔක්කොම 0.0 ගන්න. හරිද? එහෙනම් මේක නිකම්ම 48 කියන්නේ මේක 20 වෙන්න බෑනේ මේ නේද? දස ස්ථානයේ එහෙම තියෙන්න බෑනේ නම. කියන්නේ 0.1 2 3 4ක් එහෙන් තමයි මේ දෙක තියෙන්නේ. හැබැයි මේ ඉස්සරහින් තියෙන බිංදු දෙක මේගොල්ලෝ නැතුව ලියනවා. හේතුව ඉතින් මේක ඉඩ නැහැනේ. බිංදු දෙකත් එක්කම ලියුවොත් මේක 0.0.048. එහෙම ලියන්න ඉඩ නැති නිසා තමයි නිකම්ම 48 කියලා දාලා තියෙන්නේ. හරිද? එහෙනම් අන්න ඒ විදිහට 0.048ක් තමයි අපි එකතු කරන්න ඕනේ. වැඩේ ගොඩ දාගන්න. හරිද? මේ තියෙන tan අංශක 49 අංශ කලා 57 කියන උඩ tan අංශක 49 කලා 50ට අර කලා මධ්‍යනාන්තරින් එන 7ක් එකතු කරාම මෙන්න මේ විදිහට උත්තරේ එනවා. ඊට පස්සේ ඔන්න නිදසුන් ටිකක් තියෙනවා මේ ටික බලන්න. ඉතින් නිකන් ඉන්න ගමන් පෙරලලා බලන්න මේ ගැන අවබෝධයක් නැති ළමයි. හරිද? අවබෝධයක් තියෙනවා නම් ඕනේ. ඊට පස්සේ සයින්. ඉතින් සයින්ුත් අර ක්‍රමෙම තමයි අර සිස්ටම් එකමයි. සයින් කියලා මහ ලොකු ගේමක් නෑ. හරිද? ඕකේ ගේම එන්නේ කෝසයින් වලදී. හරිද? කෝසයින් කොහොමද පොඩ්ඩක් පිස්සු කෙලිනවා වැඩි. කොසයින් කියන්නේ කොස් කියන්නේ බක කොස්නේ. හරිද? බද්ධපාදයේ බෙදීම කරන්නේනේ. ඉතින් මම ඔයාලට මෙන්න මේක කියලා දුන්නේ නේද? සයින් අනුවරින් නැති ඊට කියන එක. ඒක දැනගෙන මේක ලේසි. දැනගන්න එක ලේසි. දැන් ළමයි මෙහෙම කතන්දරයක් තියෙනවා. මම මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්ත කියන්නකො. මේක තීටානේ. එතකොට මම ගත්තොත් මෙන්න මේ කෝණය
කවුද? මෙයා 90 නම් මෙයා තීට නම් මෙයා 90 ඍණ තීට නේද? ජ්‍යාමිතිය අර 180 මේක එකතු කරලා මේක අඩු කරාම වලට ඒ 90 ඍණ තීට කියන මේක එන්නේ හැටි තේරෙන්නේ නැති අයත් ඇති. ඒ කියන්නේ ත්‍රිකෝණයක ඔක්කොම කෝණ වල එකතු 180යි. ඒක සමාන වෙනවා අපි හිතමු මේ කෝණය ඇල්ෆා කියලා. එහෙනම් 90 ධන මේ කෝණේ තීටා ධන ඇල්ෆාට. ඊට පස්සේ අපි ඔකෙන් ඇල්ෆා උක්ත කරගන්න තමයි ඕනේ. එහෙනම් අපි ලියා ගන්නවා 180 සමානයි ඇල්ෆා උක්ත කරගන්න ඕනේ. 180 අඩු කරනවා 90ක්. ආය අඩු කරනවා තීටා කෙනෙක් සමානයි ඇල්ෆා. හරිද? එතකොට ඇල්ෆාට එනවා මෙයා සුළු වෙලා 90ක් එයි. 90 ඍණ තීටා කියලා. හරිද? ඔහොම තමයි අපි ওই ත්‍රිකෝණයක් දැක්ක ගමන් ඩුකුස් ගාලා අනිත් පැත්තට 90 ඍණ තීටා කියලා ගන්න. කියන්නේ මෙයා දැන් මෙයා 90යි නම් මෙයා තීටා නම් මෙයා 90 ඍණ තීටා. දැන් කතන්දරේ මේකයි. මෙයා මං ගන්නවන්කෝ බද්ධ පාදේ x කියලා. සම්මුඛ පාදේ ගමුකෝ y කියලා. කර්ණේ z කියලා ගමුකෝ. sin තීටා ගන්නකෝ. sin තීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය නේද? y බෙදීම z. cos තීටා කියන්නේ බද්ධ පාදයේ බෙදීම z මේ කර්ණය. ඒ කියන්නේ x බෙදීම z. right. ඒ දෙක අපි සාමාන්‍යයෙන් දන්න කතන්දරේ. දැන් ළමයි මම ඔයගොල්ලන්ට කියනවා ඔය තීටානේ හෙව්වේ 90 ඍණ තීටාටත් හොයන්න කියලා. ඒ කියන්නේ එතකොට දැන් මේ 90 ඍණ තීටා කෝණය තමයි අපි දැන් සලකන්නේ. ඉතින් අර ඇල්ෆා කෝණේ මෙයාගේ හැටියට සම්මුඛ පාදයේ කවුද මෙයා? මෙයාගේ හැටියට කර්ණය කොහොමත් මෙයාගේ හැටියට බද්ධ පාදයේ මෙයා. දැන් මෙයාගේ හැටියට කියන්නේ sin 90 ඍණ තීටා කියන කෝණය සැලකුවොත් එහෙම නැත්නම් අපි ඇල්ෆා කියලා ගත්තේ කලින්. sin 90 ඍණ තීටා හෙවත් ඇල්ෆා මේ ඇල්ෆාම තමයි 90 ඍණ තීටා කියලා ලියන්නේ. sin 90 ඍණ තීටා ගත්තොත් කොහොමද වෙන්නේ? සම්මුඛ පාදයේ වෙන්නේ x කර්ණය වෙන්නේ z. x බෙදීම z. අපිට අරගෙදි x බෙදීම z කියලා cos-ට. මෙතෙන්දි x බෙදීම z කියලා ඉන්නේ sin-ට. එහෙනම් අපි ඒකෙන් පොඩි සම්බන්ධයක් ගන්නවා මෙහෙම එකක්. අපි කියනවා sin 90 ඍණ තීටා සමාන වෙනවලු cos තීටාට. ලෙසටම සමාන වෙනවා ළමයි. cos 90 ඍණ තීටා ගත්තනම් කාටද? sin-ටද? ඒක පොඩ්ඩක් බලන්න හදලා හරියටම එනවද කියලා හිතන විදිහටම එනවද කියලා. මොකද මේක ඇවිල්ලා වෘත්ත පාදයේ මත තීරණය වෙන එක. හරිද? වෘත්ත පාදය කියලා කියන්නේ මේ මෙහෙම අංශක 0.90 අතර 90 180 අතර 180 270 270 360 ඔහොම කතන්දරයක් තියෙනවා. ඉතින් සාමාන්‍ය අපි ඔයගොල්ලෝ ළමයි කියන්නේ කොහොමද sin 90 ඍණ තීටා සමාන වෙනවා cos තීටාට cos 90 ඍණ තීටා sin තීටාට සමාන වෙනවා කියලා. ඒ නිකන් ඔහේ කියාගෙන යනවා. කිව්වට ඇති. හරිද? ආයෙ වැඩි වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේක දැනගෙන ඉන්න කොහොමද? ඒක කිව්ව මතක් වෙච්ච එක හොඳයි. හරි. එහෙනම් ඔන්න අපි දැන් යනවා වගුව පාවිච්චි කරලා cos හොයන්න. හරිද? cos කියද්දි මම කියවනේ දැන් cos θ සමානයි sin 90 ඍණ θ කියලා. cos θ සමානයි sin 90 ඍණ θ. දැන් ඔයාලට කියනවා cos θ සමානයි මෙන්න මෙහෙම නම් 0.5175 නම් θ හොයන්න. එතකොට cos θ කියන්නේ sin 90 ඍණ θ. ඒක මෙහෙම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වගුව පාවිච්චි කරලා ඒකේ sin හොයන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගුවේ 0.5175 තියෙන තැන හොයන්න. එතකොට ඔයාලට උත්තර වෙන්නේ 0.5175 තියෙන sin වගුව පෙරලලා බැලුවොත් ඔයාලට හම්බෙයි. අන්න හොර ඉන්නේ අංශක 31යි කලා 10ක් කියන තැන. හරිද? ඉතින් මේක දැනගන්න ඕනේ නැහැ. මොකද cos හොයන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඔයාලට cos හොයනකොට දැන් අර sin වගුව සහ tan වගුව කරා වගේම cos වගුව කියලා වෙනම එකක් නැහැ. කියන්නේ ප්‍රකෘති cosine කියලා වගුවක් නැහැ කොහෙවත්. තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ වෙන තැනක. ඒක තියෙන්නේ යට. මේ තියෙන්නේ. වෙන පිටුවක නෙමෙයි. ප්‍රකෘති sine set එකේ යට තමයි මෙයාලා ඉන්නේ. එතකොට මෙයාලගේ යන්නේ මේ පැත්තට. මේ 0 10 20 30 40 50 60. හරිද? ඒ විදිහට තමයි ප්‍රකෘති cosine ටික යන්නේ. يعني cos. හරිද? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් cos 0.1යි. හරිද? ඒක
යන්නේ අනිත් පැත්තට. මේ බලන්නකො මේ දැන් සයින් වගුවක් මම පෙන්නන්න බලන්න සයින් පිටි උත් එක යන්නේ. මේ දැන් බලන්නකො මේ පැත්තට තියෙන මේ වම් පැත්තේනේ 0 1 2 3 4 ඔහොම යනවා නේද? එහෙම ගිහිල්ලා තමයි මේක වැඩි වෙන පැත්තට යන්නේ. හැබැයි ඔයා මේ පැත්ත ගත්තොත් දැන් මේ තීරව ගන්නක 0 මෙහෙම වැඩි වීගෙන තමයි යන්නේ මේ. මේ පැත්තට වැඩි වීගෙන තමයි මේ සීන් එක වෙන්නේ මේ. ඉතින් ඕකම අනිත් පැත්තට දෙන්න පුළුවන් ළමයි. කියන්නේ ඒක අඩු වෙන පැත්තට දෙන්න පුළුවන්. කියන්නේ යටින් නම් ගත්තොත් මෙයා මේ පැත්තට තමයි වැඩි වෙන්නේ මේ. එහෙනම් තනිකරම කන පිට ගහලා තමයි ওই වැඩේ තියෙන්නේ. තේරුණාද? එහෙනම් අපි යට ඉඳන් තමයි ගන්නකොට ගන්න ඕනේ කොස් බලද්දි. ඒ කියන්නේ මේක ගන්න මේ පැත්තෙන් ඉඳන්නේ ළමයි. මේක ගන්න වම් පැත්තෙන් ඉඳන්නේ. මේක ගන්න මේ පැත්තෙන් ඉඳන්. හරිද? මේකේ කොස් බිඳුවයි කියලා ගන්න මේක. සයින් බිඳුවයි කියලා ගත්තේ මෙතන තමයි. ඒ කියන්නේ මෙතනනේ බිඳුව තියෙන්නේ. හැබැයි කොස් ගන්නකොට බිඳුව තියෙන්නේ මෙතන. ඉතින් ඒකම රිවර්ස් සිස්ටම් එකක් තමයි මේ මධ්‍යන්නාන්තර ගද්දි සිද්ධ වෙන්නේ. දැන් අපි මධ්‍යන්නාන්තර ගද්දි හරිද? මධ්‍යන්නාන්තර ගද්දි අපි මේවා එකතු කරගෙන කියන්නේ. එහෙනම් මේකෙදි වෙන්න ඕනේ අඩු කරගෙන යන එක. ටිකක් තනියම කල්පනා කරලා බැලුවොත් ඕගොල්ලන්ට තේරෙයි ඇයි මේක අඩු කරන්නේ කියලා. හරි. ඉතින් දැන් අපිට තියෙන්නේ ඔන්න cos හොයන්න. එතකොට මේ තියෙන cosine ගැන කියලා තියෙනවා. අපි බලමු cos 9යි කලා 26යි අගය හොයන්න කියලා. හරි බලමු. එතකොට ඔයාලා හොයන්න ඕනේ cos වල අගයන් ටික. හරිද? බලන්න මේ පැත්තේ යටම ඉඳන් මෙන්න cos බිඳුව 1 2 3 4 5 හැම වෙලාවෙම 9ට නවතිනවා. cos 9යි කලා කීය තිබ්බේ? 26 නේ. මෙන්න cos 9යි කලා 20ට යන්න. cos 9යි කලා 20 කියන්නේ මේකනේ. cos 9යි කලා 20 තමයි මේ කොටු කරලා තියෙන්නේ. ඉතින් මේක 0.98යි 6යි. ඊට පස්සේ කලා 26 නේ හොයන්න ඕනේ. එතකොට මධ්‍යනාන්තර තීරෝ දෙන්නේ මේ පැත්තේ මේ. හැබැයි හොඳට බලන්න මධ්‍යනාන්තර තීරෝ දැන් අරකේ තියෙනා වගේ එකතු කරොත් වැඩි වර්ධිනවා. මේකෙදි අඩු කරන්නයි ඕනේ. එහෙනම් cos 9යි cos 9ට ආවා. 9 බිඳුව තමයි මේ තියෙන්නේ. මේ තියෙන 9 බිඳුව. මෙන්න 9යි 20ට ආවා. 9යි 20යි තව 6ක් තියෙනවා. ඒ 6 එකතුද අඩුද? ඒ 6 අඩු. මේ තියෙන්නේ 6. මේ 6 ඉඳන් ගන්න මේ. එහෙනම් මෙතන 3 තියෙන්නේ. හැබැයි 3 තිබ්බට 0.003 තමයි ඔය තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ දශම ස්ථාන ටිකම අරගෙත් තියෙනවා. හැබැයි 3 ඉලක්කම විතරයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ 98යි 68 කියලා තියෙනවනේ. ආන් එකෙන් 0.03ක් අඩු කරන්න ඕනේ. අන්න එහෙම අඩු කරාම වලට ඒ අවසාන උත්තරේ මේ තියෙන්නේ 98යි 65. ඉතින් මේ ත්‍රිකෝණමිතිය කියන පාඩමම අච්චුපත කියවල තේරුම් ගන්න පුළුවන් තරම් සරල පාඩමක් කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒකයි මම අලුතෙන් නෝට් එකක් හැදුවෙත් නැත්තේ. ඇත්තම කරන්න දෙයක් නැහැ. ලේසි. ඊට පස්සේ මේ ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් ගැටලු විසඳන්න කියලා කියනවා. ඉතින් මේ අර දැන් අපි කලින් මේ සකබක මේ කරා නේද? මෙතන 57 වෙනුවට 30 60 90 තියෙන ඒවා. 30 60 35 තියෙන කොට ත්‍රිකෝණ විසඳන හැටි. හරි. අන්න ඒ විදිහටම දැන් ඉතින් මේක මේ දැන් අපි කලින් දැනගෙන ඉඳන්නේ sin 30 කියන්නේ මෙච්චරයි කියන්නේ. sin 30 නම් 0.5 නැත්තම් භාගයයි. හරිද? හැබැයි මේ මෙතෙන් දීලා තියෙන්නේ sin 57.57 කලා 32. එතකොට කොහොමද හොයන්නේ? අර වගුවෙන් හොයාගන්න ඕනේ අපි. වගුවෙන් හොයලා මේවා උක්ත කරගෙන අර සාමාන්‍ය ක්‍රමයට හදන්නයි තියෙන්නේ. තේරුණාද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ ඔයාලගේ අච්චුපතේ තියෙන සෑහෙන උදාහරණ. ඉතින් සහ මේ ප්‍රායෝගික උදාහරණ ටිකක් තියෙනවා. අන්න ප්‍රායෝගික උදාහරණ ටික අපි චුට්ටක් ඩක් ගාලා සාකච්ඡා කරලා බලමු. මොකද ඒවා විභාගයටත් අහන්නේ මේ වගේ ඒවා. හරිද? ඉතින් අපිට දැන් කවුරු හරි කියනවා කුළුණක් දීලා මෙන්න මේ ටවර් එකේ උස මනින්න කියලා. එතකොට අපිට කියනවා මෙන්න මේ ටවර් එකේ ඉඳන් අපි හිතමු ටවර් එකේ පොල් ගහක් ගමුකෝ. හරිද? ඔන්න පොල් ගහ. මේ පොල් ගහේ මුදුනේ සිට මෙන්න මෙහෙම මෙතෙන්ට දක්වා කෝණයේ අංශක 45යි. හරිද? අපි කියනවා එහෙනම්. ඊට පස්සේ අපි කාට හරි කියනවා මෙතන මුල ගාව ඉඳන් මෙන්න මෙතෙන්ට මේක මැනගෙන එන්න කියලා. හරිද? එතකොට අපි කියනවා මෙතන දිග හිතමුකෝ මීටර 10යි කියලා. එන්න කිරි. දැන් කොහොමද මේ උස හොයාගන්නේ? මෙන්න මේ පොල් ගහේ උස h හොයාගන්නේ කොහොමද? හරි? බොහොම සරලයි.
බලන්න අපි බද්ධ පාදය නම් දන්නවා. හරිද? අපිට සම්මුඛ පාදය තමයි හොයන්න ඕනේ. නේද? එහෙනම් සම්මුඛ පාදයකයි බද්ධ පාදයකයි ගෑවිච්ච තැන අපි දන්නවා tan නම් ඉන්නවා. එහෙනම් අපි ගත්තොත් tan 45 සමානයි සම්මුඛ පාදය කියන්නේ h බෙදීම බද්ධ පාදය 10යි. right. එහෙනම් උත්තරේ නේද tan 45 එකයි tan 45 එකයි h බෙදීම 10යි. එහෙනම් h සමානයි 10යි කියලා එයි. ඉතින් ඒක එහෙම ගන්න ඕනෙත් නෑ ළමයි. දැන් මේක මෙහෙම නම් හරිද? මෙයා 45යි නම් මෙයාත් 45ක් වෙන්න එපේ. නේද? නේද? මෙයා 45 නම් මෙයාත් 45ක් වෙන්න එපේ. හේතුව මෙයා 90යි මෙයා 45යි ඒක නම් මෙයා 45යි. එහෙම වෙනවා නම් මෙයා සම ද්විපාද ත්‍රිකෝණයක් වෙන්න එපේ. කියන්නේ මේ පාදයේ සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ දිගටම පොල් ගහේ උසත් සමාන වෙන්න ඕනේ. හරිද? ඒක මම මොඩ උදාහරණයක් මම අරගත්ත ඉස්සෙල්ලා. බලමු ටිකක් හොඳ උදාහරණයක්. වතුර ටැංකියක්. හරිද? වතුර ටැංකියේ මුදුනේ සිට එන්න මේ පොරක් ඉන්නවා. මේ අපි හිතමු ළමෙක් කියලා. මේ ළමයාගේ ඇස් මට්ටමට කෝණය මේ ළමයා කියනවා අංශක කීයද? ළමයා කියනවා අංශක එයාට හරියට මෙයා කෝණ මාන තියලා කියනවා 60යි කියලා. හරිද? නැත්නම් මිනිහ ඇස් මට්ටමෙන් බලලා උපකල්පනය කරනවා 60 නෙමෙයි 30ක් කියමුකෝ. 30යි කියලා. ළමයාගේ උස අපි ගමුකෝ අඩි 5ක් නැත්නම් ළමයාගේ උස මීටර් 1.5. ළමයා අඩි 5ක් කියලා ගමුකෝ. 5යි අඩි. ft කියන්නේ feet. හරි අඩි 5යි. දැන් මට කියන්න කණේ උස හොයන්නේ කොහොමද? මෙච්චරයි කරන්න තියෙන්නේ අපිට මේ කණුවේ නෙමෙයි මේ කුළුනේ ඔක්කොම උස අපිට හොයන්න ඕනේ මෙන්න මේ කෑල්ල ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඒ කෑල්ල හොයාගන්න නම් හරිද? අපිට ත්‍රිකෝණමිතිය උදව් කරගන්න වෙනවා. හරිද? මෙන්න මේ h උස හොයාගන්න. ඒක පාවිච්චි කරලා අපි ඉස්සෙල්ලා මෙන්න මේ දුර මෙනගන්න ඕනේ. ඉතින් මේ ඉන්න තැන ඉඳන් මෙන්න මේ මෙතන ඉඳන් මෙන්න මේ ළමයා ගාවට සම්පූර්ණ දිග අපි හිතමුකෝ අඩි 20ක් කියලා. අඩි 20යි කියලා හිතන්නකෝ. right. දැන් ඉතින් පාවිච්චි කරලා බලන්න කොහොමද ත්‍රිකෝණමිතිය වගුව දැම්මා. බද්ධ පාදය දන්නවා සම්මුඛ පාදයක් හොයන්න ඕනේ. එහෙනම් tan පාවිච්චි කරන්න සබ tan නේද? tan පාවිච්චි කරන්න දාලා tan අංශක 30 කියන්නේ කීයද කියලා බලුවා h උස හොයාගන්න. එතකොට tan 30 සමානයි මෙන්න මේ h බෙදන්න 20යි අඩි 20න්. එතකොට tan 30ට එන්නේ අගයක් ඒක සමානයි h බෙදීම 20යි. දැන් මේකෙන් h උක්ත කරගන්න ළමයි. හරිද? h උක්ත කරගත්තාම ඔයාලට h සමානයි කීයයි කියලාද? 20 බෙදීම මූල 3ක් කියලා. ඉතින් මේකේ අගය හොයාගන්න දැන්. දැන් හොයාගත්තාම ඔයාලට එන්නේ යම්කිසි ගාණක් 20 බෙදීම මූල 3 කියලා. ඒකට මෙන්න මේ ළමයාගේ උස S මට්ටමේට ගත්තේ. එහෙනම් ළමයාගේ මෙන්න මේ උසත් එකතු කරන්න නැත්නම් බිම සිට S මට්ටම දක්වා උසත් එකතු කරන්න. එතකොට මේකට ධන 5යි ft කියලා අඩි වලින් උත්තරේ දෙන්න. අන්න ඒ විදිහට තමයි දැන් කණුවක පොල් ගහක එහෙම උස හොයන්නේ. හරිද? දැන් ඉතින් ඔය නිකන් කම්මැලි වෙලාවකට ගිහිල්ලා ඔය ගෙවල් ඉස්සරහා තියෙන මොකක් හරි ගහක් හරි කණුවක් හරි පඳුර නම් බෑ. මොකක් හරි ලයිට් කණුවක් හරි හෙව්වා ගත්තා. උස හෙව්වා. හරිද? ඒවා ජොලියට කරන්න පුළුවන් වැඩේ. ඉතින් මාත් ඔය ඉඳලා හිටලා මේ Assassin's Creed Black Flag එකේ එහෙම ටවර් උඩ ඉඳන් පැනලා බලනවා. ඉන්න තැන සිට මේ තැනට දිග හොයාගත්තා ආසන්න වශයෙන් කෝණයක් උපකල්පනය කරගෙන හොයලා බලනවා. හොයනකොට සමහර වෙලාවට ගානට එනවා. හරිද? ඉතින් ඒ වගේ සිද්ධි ඔය ජොලියට කරන්න පුළුවන්. හරිද? පස්සේ කරන්න විභාගේ. හරි. ඉතින් මේ ඔන්න එහෙම තමයි ඉතින් මේ තියෙන්නේ ඒ වගේම සිද්ධි. හරිද? මේ වගේ ගණන් ටිකක් හදන්න ඕනේ. ගණන් ටික ඇදුවා නම් වැඩේ ගොඩ. හරිද? ඉතින් මේ ත්‍රිකෝණමිතියත් ඉවරයි. මේ ටියුට් එක ගැන පොඩ්ඩක් කියන්න. මේ ටියුට් එකේ මම ඔයාලට දාලා ඇති ගණන් ටිකක් මෙන්න මේවා. මේ ඔයාලගේ තියරි පොත. මේ තියන සපෝට් සෙමිනාර් පේපර්ස් නෙමෙයි මොඩල් පේපර්ස් 2015.
2017 2018 වගේ මොඩල් පේපර්ස් ටිකක් දීලා ඇති. ඒ ටික එහෙම හොඳට කරන්න බලන්න ඒව හොඳයි. ඊට අමතරව 2019 සිට ගණන් ටික හදන්න බලන්න. මොකද මෙන්න මේ මොනවද ඒවට කියන්නේ මේ දිගංශය කියලා જાතියක් තියෙනවනේ. ඔන්න ඔය දිගංශයෙන් එහෙම අහනවා ටිකක්. හරිද? මේ දිගංශය ඒ වගේ දේවල් පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. ඉතින් ඒවත් මතක් වෙන විදිහට මම ටියුට් එකේ සාකච්ඡා කරලා ඊළඟ වීඩියෝ එක දානවා. දැනට මේ කරේ යන්තම් එහෙම් මෙහෙම් ත්‍රිකෝණමිතිය මතක් කරලා දීමක්. හරිද? හරි. එහෙනම් මේකෙන් කරන්නේ යම් තාක් දුරකට ඔයගොල්ලන්ට ත්‍රිකෝණමිතිය ගැන කියලා දීමක් විතරයි. මේ පාඩමක් උගන්වනව නෙමෙයි. හරිද? එහෙනම් මේක බලන්න මේකේ අවුල් තියෙන තැන් මගෙන් අහන්න. සමහර තැන් පැටලිලා වගේ නම් මට කියන්න. කියලා මොනවද ඊළඟට කරන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒක මම මේ ටියුට් එක ඉවර කරන්න. ඉවර කරපුවාම මට එවන්න බලන්න හැමෝම වගේ. මම එතකොට බලලා අඩුපාඩු තියෙනවා නම් ඒවා කියලා දෙන්නම්. සහ ඊළඟ වීඩියෝ එකෙන් මේ ටියුට් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නම්. එහෙනම් ජය වේවා අදට මේ වීඩියෝ එක ඉවරයි.